Good morning. මාව ඇහෙනවද? Good morning sir ඇහෙනවා. Right Dani. Screen එකත් ඔයගොල්ලන්ට පැහැදිලිද? Dani screen එකත් පේනවද? පේනවා sir screen එකක් පේනවා. Right, thank you. අපි එහෙමනම් thank you ප්‍රදීප්. අපි එන්නම් ගිය සතියේ අපි නතර කරේ ඇත්තටම මේ ණය සුරුකුම් ගැන කෙටියෙන් හඳුනාගෙන ඉදිරියට ගියා. මම මේක චුට්ටක් ඉක්මනටම එක්ස්ප්ලেইন කරගෙන ගිහිල්ලා අපි නවත්තපු තැනින් ආපහු පටන් ගමු. අපි ණය සුරුකුම් කියන්නේ මොකක්ද කියන එක අදහසක් ගත්තා. එතකොට සුරුකුමක් වැදගත් වෙන්නේ ඇයි කියන එක. එතකොට සුරුකුමක් කොයි වෙලාවෙද අපි පාවිච්චි කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන එක දේවල් අපි කතා කරා. එතකොට ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි ණය සුරුකමක් ලබා ගන්න මොහොතේ අපිට හිතෙනවා නම් අපේ ණය අය කර ගැනීම සඳහා මේ සුරුකම් පාවිච්චි කළ යුතුයි කියන මානසිකත්වයෙන් නම් ඒ ණය මුදල අනුමත කරන්නේ. අපි ඒක දෙපාරක් ආයෙ හිතනවා කියලා කිව්වම මොකද ඒක එහෙමම නොවිය යුතු නිසා. ඊළඟට සැලකිලි මැදිය යුතු කරුණු ගානක් ගැන අපි පහක් කිව්වා. මේක මම කිව්වා විභාගයට ගොඩක් ඉම්පෝටන්ට් වෙන විභාගයට ප්‍රශ්න වලට එන එකක් කියලා. පැවැත්ම ඉල්ලුම ඇස්තමේන්තු කළ හැකි වීම, අලෙවි කිරීම සහ බලාත්මක කිරීම කියන කාරණා පහ ගොඩක් වැදගත්. එතකොට මම කිව්වා මේක සාමාන්‍යයෙන් හැම සුරුකුමක් ලබා ගැනීමේදීම අපි මූලික ක්‍රමවේදයක් හැටියට කළ යුතු දෙයක් කියලා කිව්වා. ඊළඟට අපි විවිධ ණය සුරුකුම් මම හිතන්නේ දැනට වෙලා මම හිතන්නේ නතර කරේ. ඒකෙදි අපි අපිට සාමාන්‍යයෙන් එදිනදා බැංකුකරණයේදී අපි ණය සුරුකුම් විශාල ප්‍රමාණයක් ලබා ගන්නවා. එතකොට ඒ විශාල ප්‍රමාණයක් ණය ලබා ගන්නකොට පොඩ්ඩක් කොහොම ඉන්නේ එතකොට ඒකෙදි හරි මම හිතන්නේ මෙතනදී තව චුට්ටි දෙයක් කියන ගමන්ම කියොත් හොඳයි. මෙන්න මේ මෙතෙන්ට එන්න කලින් මෙන්න මෙහෙම තව කාරණා කීපයක්. දැන් උදාහරණයක් හැටියට අපි මේ දැන් ණය සුරුකුම් කියලා කිව්වොත් අපි BCS මොඩල් එකේ දැන් බරෝ ගැන ඉගෙන ගත්තා, රිලි ගැන ඉගෙන ගත්තා, සිකියුරිටි නැත්නම් සුරුකුම් ගැන ඉගෙන ගනිමින් තමයි දැන් මේ සිටින්නේ. එතකොට ඒ ඉන්න අතරතුරේදී අපිට සුරුකුම් ගැන කතා කරනකොට අපි හිතමු මෙහෙම සුරුකුමක් මූලික වශයෙන් අපි කියවනේ මෙන්න මේ කාරණා යටතේදී අපි ඒක පාවිච්චි කරනවා කියලා කියන නිසාම එතකොට අපි කල්පනා කරොත් ඇයි මේ සුරුකුමක් වැදගත් වෙන්න කියලා හිතමු මුලින්ම බැංකුවට කාට හරි යෝජනා කරන්න පුළුවන්ද? මොකද ඒක සමහර ප්‍රශ්න වල අපෙන් අහන්න පුළුවන් දෙයක්. සුරුකුමක් වැදගත් වෙන්නේ ඇයි බැංකුවට? මොනවා හරි නිකන් කාරණා කීපයක් සඳහන් කරොත් මොකද සුරුකුමක් වැදගත් වෙන්න පුළුවන් අපිට? ණය අරමුදලේ ආරක්ෂාව සඳහා ඔව් ලබා දෙන ණය මුදලක් අපි සාකච්ඡා කරනවා. ඒක නිසි පරිදි කාලයට තියෙන තත්ත්ව කොන්දේසි වලට අනුව ආපසු අය කර ගන්න කියලා. එතකොට ණය මුදලේ ආරක්ෂාව කියලා කියන්නේ උදාහරණයක් ගත්තොත් ණය මුදල් නොගෙව හිටියොත් අපිට එතන එනවා ණය අවදානම ක්‍රෙඩිට් රිස්ක් එක. එතකොට ඒ ණය මුදලේ අවදානම එහෙම නැත්නම් ණය අවදානම යම් ප්‍රමාණයකට අවම කර ගැනීම සහ පාලනය කර ගැනීම සඳහා සුරුකුමක් ලබා ගැනීම එකක් අපිට අවශ්‍යතාවයක් වෙනවා. හොඳයි. තාම මොනවද අපිට වගේ දේවල් තියෙන්නේ? බැංකුවක් හැටියට ගත්තොත් කියන්නේ ණය මුදලක් කරගෙන යන නොගෙවනවා නම් සුරුකුමක් තිබ්බහම අපිට ඇත්තටම අපිට පොඩි බාගේනින් පවර් එකක් නේ. අපිට පොඩි පවර් එකක් තියෙනවා. අරයා ගෙවුවේ නැත්තම් කියලා බැටෙන්න තැනක් තියෙනවා. ඒකට ඒක නිසාම අපිට මූලික වශයෙන්ම ණය අවදානම අවම කර ගැනීමක්. ඉතින් අර පුද්ගලයා ණය නොගෙවා සිටින සම්භාවිතාව අඩු කර ගැනීම වගේ දෙයක් කර ගන්නට පුළුවන්. ඊට අමතරව අපිට මොනවද තියෙන්නේ? දැන් ඔය මම කියන වැදගත් කාරණා කීපයක් මම සඳහන් කරනවා මේ නෝට් එකේ නැති ඒවා. ඒක අපිට වැදගත් වෙයි විභාගෙදි කියලා හිතලා. තව මොකක්ද අපිට තියෙන්නේ? අපි හිතමු මෙහෙම වෙන් කිරීම. එහෙම නැත්නම් ඒක අපි ප්‍රොවිෂනින් හැටියට හරි ඉම්පයර්මන්ට් හැටියට හානි කරන්නේදී අපිට සුරුකමක් තියෙන එකේ වටිනාකමක් තියෙනවා. දැන් සුරුකමක් නැති වුණොත් එහෙම අපිට ණය මුදලක් පැහැර හැරි අවස්ථාවේදී වෙන් කිරීම ප්‍රතිශතය ඉතිහාය ඉහළයි. සුරුකමක් තියෙන අවස්ථාවේදී ණය මුදලක් පැහැර හැරීමේදී වෙන් කිරීම හෝ අපි සඳහා හානිකරණය තුලින් අපේ පොලියෙන් අයින් කරන්න ඕන මුදල අඩු වෙනවා. එහෙමනම් වෙන් කිරීම එහෙම නැත්නම් ප්‍රොවිෂනින් එහෙම නැත්නම් හානිකරණය ඉම්පයර්මන්ට් කියන අවස්ථාවන් වලදී සුරුකමක් තිබුණොත් ඒ වෙන් කිරීමේ ප්‍රතිශතය හෝ හානි කිරීමේ ප්‍රතිශතය
අපි පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා ඒ දෙවෙනි එක. තව මොකද්ද? සුරුකමක් ලබා ගත්තන් පස්සේ බැංකුවේ එහෙම නැත්නම් ඒ වගේම තමයි පාරිභෝගිකයාගෙන් ණය අය කරගැනීමේ හැකියාව ඉහළ තලයකට යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඩිෆෝල්ට් කරන probability එක එහෙම නැත්නම් ණය ආපසු නොගෙවීමේ සම්භාවිතාව අඩු කරගැනීමේ හැකියාවකුත් අපිට තියෙනවා සුරුකමක් ලබා ගැනීම නිසා. ඒතර ඒ වගේ වාසි ටිකක් අපිට තියෙනවා බැංකුව පැත්තෙන්. තව මොන හරි තියෙනවද? අතර වෙනුව අපිට පුළුවන් මෙහෙම. අපි සුරුකමක් ගත්තාම ණයලාභියාගේ ණය ලබා ගැනීමේ සීමාවන් එහෙම නැත්නම් ණය ලබා ගැනීමේ හැකියාවන් නැත්නම් අනවශ්‍ය ණය ලබා ගැනීම වගේ දේවල් පාලනය කරන්න පුළුවන්. ඒ කොහොමද? දැන් උදාහරණයකට අපි සුරුකමක් නැතුව ණයක් ලබා දුන්නොත් පුද්ගලයෙකුට එයා ඔක ඕන ඕන හැටි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ යාතේ තියෙන සුරුකුම අපි ලබා නොගැනීම නිසා එයාට අවශ්‍ය නම් ඒ සුරුකුම අරගෙන වෙන තැනකින් තව අමතරව ණයක් ලබා ගන්නට පුළුවන් හැකියාවක් තිබුණා හෝ නැතත්. ඒ සුරුකුමක් කියලා ණයක් එයාට ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. හැබැයි අපි ලබා දෙන ණය මුදලට සුරුකුමක් ලබාගෙන අපි ළඟ ඒක තහවුරු කරගත්තොත් අපි ළඟ තියාගත්තොත් අපිට එතනදී යම් ආකාරයේ වාසියක් එනවා. පොසිටිව් තින්කින් එකක් වෙනවා. හරි. පැහැදිලිවම අර කියන වගේ අපිට ධනාත්මකව එහෙම නැත්නම් අපිට භාගයෙන්ින් පව එකක්. ඒක වැඩි වීමක් සිද්ධ වෙනවා. කොහොමද? අර කියන ආකාරයට ඉඩමක් සුරුකුමක් ගත්තොත්. ඒ වගේම දැන් මම හිටියේ දැන් අපිට සාමාන්‍ය අවස්ථාවක් තියෙනවා මේ ඒ පුද්ගලයාගේ ණය ලබා ගැනීමේ හැකියාව පාලනය කරගන්න. කියන්නේ සුරුකුමක් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? සමහර වෙලාවට අපි කිසිම ආකාරයකට ඒ කියන්නේ සුරුකුමක් ලබා ගත්තේ නැත්නම් ඇත්තටම අපිට අපි දෙන ණය ලබා දෙන ණය මුදල අපි හිතමු unsecured lending එකක් කියලා. එතකොට අපිට තියෙන අවදානම් වැඩි වගේම ඒ පුද්ගලයාට සුරුකුමක් තියෙනවා නම් ඒ සුරුකුම වරම වෙන තැනකට ගිහිල්ලා එතනදී යාට කරන්න පුළුවන් තවත් ළඟ මුදලක් ගන්න. එතකොට අපිට පාලනයෙන් තොරව යනවා. ඒ නිසා මේ හතරවෙනි අංක ගත්තොත් අපිට සුරුකුමක් මගින් සුරුකුමක් ලබා ගැනීම මගින් අදාළ පාරිභෝගිකයාගේ ණය ලබා ගැනීමේ හැකියාව පිළිබඳ පාලනයකට අපිට එන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍යයෙන් අපි අපේ බරෝගේ පැත්තට මේ බැංකුව පැත්තට තියෙන වාසි. අපි හිතමු කස්ටමර්ගේ පැත්තට තියෙන මොනවද වාසි ගත්තොත් අපි සුරුකුමක් ලබාගෙන ඉන්න පුද්ගලයෙක් හැටියට. එයාට එතකොට බැංකුවක් එක්ක ගනුදෙනු කිරීමේදී මොනවද එයාට තියෙන වාසි? යෝජනා කරන්න බලන්න. රේට් එක අඩුයි සුරකමක් නැති ණය පහසුකම් වලට වඩා. ඔව් හොඳ පොයින්ට් එකක් ඒක. තාම මොනවාද අපිට? ණය ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඔව් හංසික ඒකත් හොඳයි. ඒ පොයින්ට් එකක් දෙවෙනි එක. තාම මොන හරි ඔයගලන්ට හිතෙනවා? ඔව් දුලිප් කියනවා ඉමීඩියට් අප්‍රූවල් එක ණය ගෙවීමට පෙළඹවීමක් ඇති වෙනවා. ණය ගැනීමට පෙළඹවීමක්. එතකොට තව අපිට පොයින්ට් එකක් දෙනවා ලෝන් amount එක වැඩි කර ගැනීමක්. බැංකුවට ඇෂුරන්ස් එකක්. ගොඩක් හොඳ පොයින්ට්ස් එකක් ඔයගොල්ලෝ සාකච්ඡා කරා. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි සුරුකුමක් අතේ තියෙන පාරිභෝගිකයෙක් හැටියට පළවෙනිම දේ තමයි අපි සමහර දේවල් ටික අපි සැකවින් ගත්තොත් එකට එකතු කරලා ගත්තොත් අපිට ණය මුදලක් ලබා ගැනීමේදී අපි එකඟ වන තත්ත්ව කොන්දේසි terms and conditions ගොඩක් වෙලාවට අපිට වාසිදායක මට්ටමට උදාහරණයක් පොලි අනුපාත එහෙම නැත්නම් අනිකුත් තත්ත්ව කොන්දේසි ඒ වගේම වැඩි ණය මුදලක් හරි එතකොට එහෙම නැත්නම් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව ඒ වගේ අපිට තත්ත්ව කොන්දේසි පිළිබඳ අපිට අපි කියන favorable අපිට වාසිදායක තත්ත්ව කොන්දේසි වලට යන්න පුළුවන් එකක් දෙකක් තමයි අපිට තියෙන්නේ දෙවෙනි එක අපිට අදහසක් ඇති ගන්න පුළුවන් අපි ලබා දෙන ණය මුදල නිසා අපි එහෙම නැත්නම් අපේ ණය මුදලට අපි යම් ආකාරයක ඉඩමක් ලබා දීමේදී අපේ වගකීම් කැපවීම එහෙම නැත්නම් ගැන බැංකුවට ඇෂුරන්ස් එකක්. ඒකට දැන් නිකම් පුද්ගලෙක් ඇවිල්ලා මම මෙහෙම ව්‍යාපාරිකයෙක් මට ණයක් දෙන්න කියනකට වඩා මම මේ වගේ ව්‍යාපාර කටයුතු රැඳිලා තියෙනවා මෙන්න මේ විදිහට මගේ ආයෝජනයට තියෙනවා මේවා මගේ වත්කම් ඒවෙන් කීපයක් මම යෝජනා කරනවා සුරුකුමක් හැටියට ගන්න කියන තැනකදී මට මම ගැන
ආත්ම විශ්වාසයක් එතකොට මගේ ගැන ඇෂුරන්ස් එකක් බැංකුවට දෙන්න. ඒ දෙවෙනි එක. දැන් රත්ත කොන්දේසිය කියලා අපි එකක් කියලා ගත්තොත් සහ අරක තමයි මගේ කැපවීම හැකියාව වගකීම ගැන බැංකුවට මට ඇෂුරන්ස් එකක් දෙන්න පුළුවන් කියන එකත් අපිට කියන්න පුළුවන්. ඒ වගේ අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් පොලි අනුපාත හොඳ ඉක්මන අනුමැතිය ගන්න පුළුවන්, ඉහළ නෑ මුදලකට යන්න පුළුවන්, රයිට්? ඒ වගේ ඒ වගේ කීපයක් මෙතන සඳහන් වුණා. ඒතර ඒ ටිකත් අපිට ප්‍රයෝජනයක් හැටියට මෙතන සලකන්න පුළුවන්. ඒතකොට දැන් මූලික වශයෙන් අපි බැලුවේ සුරකුමක් ලබා ගැනීමේදී බැංකුවට සිදුවන වාසි මොනවාද? සුරකුමක් ලබා දීම නිසා පාරිභෝගිකයට සිදුවන වාසි මොනවාද කියන දේ අපි සාකච්ඡා කරා. ඒතර දැන් ඔය ටික මම සාකච්ඡා කරේ මොකද තීරයකින් නැති වුණාට සමහර වෙලාවට අපිට ඔය සුරකුම් සම්බන්ධයෙන් ප්‍රශ්න අහනකොට එක්සැමිනර් අපෙන් අහන්න පුළුවන්. ඒ කියන්නේ සුරකුමක් ලබා ගැනීම නිසා තියෙන වාසි ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් පාරිභෝගිකයට සහ බැංකුවට සිදුවන ඒකේ වටිනාකම් ගැන සඳහන් කරන්න. එහෙම නැත්නම් සුරකමක් ලබා ගන්නවට අබ ඒ පිළිබඳ සලකා බලන සාධක සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් සුරකුම් වර්ග පිළිබඳ සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් සුරකුම් පිළිබඳ යම්කිසි දල හැඳින්වීමක් කරන්න. ඔය වගේ ප්‍රශ්න අහනකොට ඒවට තමයි මේ දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මේ අපි දැනට මේ කතා කරපු වෙලාවේ උත්තර එතන තියෙන නිසා. ඊළඟට අපි ගියොත් විවිධ සුරකුම් වර්ග. ඒකත් ටිකක් වැදගත්. දැන් අපි එක ප්‍රශ්නයකින් අහන්න පුළුවන් මේ සුරකුම් වර්ග. සුරකුම් වර්ග රාශියක් අපිට තියෙනවනේ. සමහර ලාවට අපිට තියෙන මුදල් සමාන, චංචල, නිශ්චල දේපල ගොඩාක් තියෙනවා. අපි ගමු මුදල් කියලා මූලික වශයෙන්ම කියන්නේ සාමාන්‍යයෙන් තාම වටිනා, ඊටම පහසුවෙන් අර අපිට එන්ෆෝස් කරන්න පුළුවන් කියලා අපි බලාත්මක කරන්න පුළුවන් සුරකුම් જાතියක් තමයි මුදල්. ඒ කියන්නේ අපි ගත්තොත් ඉතුරු කිරීමේ විශේෂය, ස්ථාවර තැන්පතු, එහෙම නැත්නම් ඉතුරු කිරීමේ සහතිකපත්. හරි, ඒ වගේ තමයි අපි මේ කියන්නේ මුදල් සොරකුම් කියලා. දැන් මුදල් සොරකුම් වලට එරෙහිව අපි ණය ලබා දීම් කරනවා. එතකොට මුදල් සොරකුම් කියලා කියනවා ඒ වගේ ඒවට. ඊළඟට මුදල් හා සමාන සොරකුම්. මුදල් හා සමාන සොරකුම් කියලා කියනවා. ඒ කියන්නේ මුදල් නෙවෙයි හැබැයි මුදල් හා සමාන. ඒ කියන්නේ ඒ වගේ නියර් කෑෂ්. ඉක්මනටම මුදල් බවට පත් කර ගන්න පුළුවන්. උදාහරණ ගත්තොත් භාණ්ඩාගාර බිල්පත්, එහෙම නැත්නම් භාණ්ඩාගාර බැඳුම් කර යුනිට්, ඒ කියන්නේ අපි ගත්තොත් ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ් කියන එක, ඒ වගේම ඒකක බාර යුනිට් ට්‍රස්ට් කියලා කියනවා. හරි, එහෙම නැත්නම් රක්ෂණ ආවරණ අපි ගත්තොත් දැන් රක්ෂණ ආවරණයක් කියලා ගත්තාම කාගේ හරි තියෙන රක්ෂණයක් අපිට අසයින් කරොත් එම අපිට ඒක අර මුදල් මට්ටමට නැතත් මුදල් හා සමාන මට්ටමේ ප්‍රයෝජනයක් තියෙන එක රක්ෂණ ආවරණ. හරි, එතකොට මුදල් සුරකුමුත් වටනවා, මුදල් හා සමාන සුරකුම් කියන එකත් අපිට වටිනාකමක් තියෙනවා. ඊළඟට චංචල දේපල. දැන් චංචල නිශ්චල කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් වාහනයක්, එහෙම නැත්නම් මොනවා හරි යන්ත්‍ර සූත්‍ර, ඒ කියන්නේ පොළවේ හයි කරලා එහෙම නැත්නම් ෆික්ස් ටු ද ග්‍රවුන්ඩ් වගේ නැති එහා මෙහා කරන්න පුළුවන් දේවල්, ඒ වගේම බඩු ස්ටොක් එකක්. හරි, ඒව ඇත්තට මොනවද? චංචලයි. ඒ කියන්නේ මූවබල්, තව තැනකින් තව තැනකට අරයි යන්න පුළුවන්. නමුත් ඒවා සුරකුම් හැටියට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. වාහන, බඩු තොගයන්, යන්ත්‍ර සූත්‍ර ඒවා තමයි චංචල. ඒතකොට දැන් මේ අපි ඉගෙන ගන්න යන්නේ විවිධාකාරයේ සුරකුම් වර්ග ගැන දල අදහසක් ලබා ගැනීමක් තමයි අපි මේ කරන්නේ. නිශ්චල දේපල ගත්තොත් ඒවා අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නවා නිවාස, ඉඩකඩම්, කර්මාන්ත ශාලා, ස්ථාවර යන්ත්‍ර සූත්‍ර. දැන් අපි ගත්තොත් ගොඩක් වෙලාවට දැන් සමහර වෙලාවට අපි property mortgages ගැන කතා කරනවා. land, building, machinery. එතකොට ඒවා factories ඒවා වෙලා ස්ථාවරයි. ඒ කියන්නේ ඒවා නිශ්චලයි. තැනකින් තැනකට move කරන්න බෑ. නමුත් ඒවා නිශ්චල දේපල හැටියට අපි ලබා ගන්න අවස්ථා තියෙනවා සුරකුම් ලෙස. ඊළඟට සාමාන්‍යයෙන් කාලයත් එක්ක වටිනාකම ඉහළ යාම, ශක්තිමත් නීතිමෙන් බැඳීමට යටත් කරගත හැකි වීම, පාසුවෙන් අධීක්ෂණය කිරීම. එතන නිශ්චල දේපල වලදී තියෙන වාසි. දැන් අපින් කවුරුහරි යවුවොත් නිශ්චල දේපලකට සාපේක්ෂව චංචල දේපලක තියෙන අවාසි ගත්තොත් මේකේ අනිත් පැත්ත. දැන් අපි නිශ්චල දේපලක් නම් හුඟක් වෙලාවට ලෑන්ඩ් එකක් ගත්තොත් කාලයත් එක්ක බහුතර අවස්ථාවල බොහෝ අවස්ථාවල මිලේ ඉහළ යාමක් කරනවා. ඒ වගේම තමයි අපිට බොන්ඩ් එකක් ශක්තිමත් නීතිමය බැඳීමකට. ඒ කියන්නේ අපි ගත්තොත් පර්මනන්ට් බොන්ඩ් එකක් නැත්නම් ෆික්ස් බොන්ඩ් එකකට අපිට ලෑන්ඩ් ඉඩම් කන්තුරේ රෙජිස්ටර් වෙලා ඒ දෙකට යන්නට පුළුවන්. ඊළඟට පහසුවෙන් අධීක්ෂණය කිරීමේ හැකියාව. පහසුවෙන් අධීක්ෂණය කියන්නේ සුපර්වයිසර් කරන්න පුළුවන්. මොකද අපිට දැන් නිශ්චල දේපලක් ගත්තොත් ඒකේ පියර් කිව් වගේ මූලික ලක්ෂණ ටික කියන්නේ එහෙම බලන්න පුළුවන්, එහෙම තියෙනවා, වටිනාකමක් තියෙනවා, අතපත ගාලා බලන්න එහෙම දෙයක්. නමුත් දැන් චංචල එකක් ගත්තොත් සමහරවිට අද මේ ස්ටොක් එක දීලා හෙට වෙනකොට නැති වෙනවා. ස්ටොක් ඇවිල්ලා යන කතන්දරයක් තියෙනවා. නමුත් ඊට වඩා ස්ථාවර දේපලක, ස්ථිර දේපලක වටිනාකම වැඩි.
එතකොට ඒ වගේම තමයි මේකේ අවාසි තියෙන්නත් පුළුවන්. මොනවද මේකේ අවාසි? අවාසි තමයි උකසට ගැනීමේ ක්‍රියාවලිය සඳහා කල් ගත වෙනවා. දැන් අපි දන්නවා ඉඩමක් දීපලක් උකසට ගත්තොත් ඒ උකසට ගන්න ක්‍රියාවලියටත් කල් ගත වෙනවා. මොකද දැන් අපි ගත්තොත් ටයිටල් එක බලලා බොන්ඩ් එක හදලා අස්සම් කළා රෙජිස්ටර් කරලා ලෑන්ඩ් රෙජිස්ටර් එකෙන් රෙජිස්ටර් වෙලා ආවිල්ලා ඒ කියන කාල සීමාව ඒකටත් යම්කිසි කාල සීමාවක් යනවා. ඊළඟට අපි හිතමු මේක ඔක්ෂන් කරන්න පටන් ගන්නකොට මේක තුන්වන පාර්ශ්වය කියන්නේ තමුන්ගේම ප්‍රොපර්ටියක් නම් අපිට පරාටේ වගේ යන්න පුළුවන් මිලියන පාට වඩා වැඩි. තමුන්ගේ නොවන ප්‍රොපර්ටියක් තුන්වන පාර්ශ්වයක් නම් පරාටේ යන්න බෑ ඩෙට් රිකවරි වගේ තව ඔක්කට යන්න වෙනවා. ඔය දෙකම කරගෙන යනකොට ඉන්ජන්ක්ෂන් වෙනවා නීති ක්‍රියාමාර්ග ගන්නවා ඔක්ෂන් නවත්තනවා ඔක්ෂන් ආයි තියෙනවා විශාල කාල සීමාවක් ගත වෙනවා මේ ණය මුදල අය කර ගැනීම සඳහා නිශ්චල දේපල කරා සමහර අවස්ථාවන්වලදී ක්‍රියාත්මක වෙනකොට. එතකොට ඒ වගේ දේවල් නිසා නිශ්චල දේපල ලබා ගැනීම අවාසිත බැංකුවකට සිදු වෙනවා. දැන් අපි කියන්නේ නිශ්චල දේපල හොඳයි චංචල දේපලට සාපේක්ෂව. නමුත් ඒකේ වාසි අවාසි තියෙනවා. දැන් මෙන්න මේ වාසි අවාසි තියෙන එකත් පොඩ්ඩක් අපි දැන් සාමාන්‍යයෙන් මේ තාක් නම් මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා නැහැ. නමුත් අපි දන්නේ නැහැ. දැන් සමහරවිට එක්සැමිනර් දැන් ඔය මූලික ප්‍රශ්න අහලා ඉවර වෙලා මේ වගේ තලයකට යන්නට පුළුවන්. එයා අහන්න පුළුවන් සාමාන්‍යයෙන් නිශ්චල දේපල චංචල දේපල ලබා ගැනීමේදී නිශ්චල දේපල ලබා ගන්න අවස්ථාවන් වල බැංකුවකට තියෙන වාසි කෙටියෙන් සඳහන් කරන්නේ. අවාසි කෙටියෙන් සඳහන් කරන්නේ. ඒක එතකොට නිශ්චල දේපලට සාපේක්ෂව චංචල අහන්නත් පුළුවන්. චංචල වලට සාපේක්ෂව නිශ්චල අහන්නත් පුළුවන්. ඒ නිසා චුට්ටක් මේ වගේ ඒවා මේ වඩා දැනුවත් වෙලා ඉන්න එක අපිට හොඳයි. ඒක ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ඒත් එක මගෙන් අහන්න පුළුවන්. right? එතකොට ඊට අමතරව අපි ඔය කියන ඉඩකඩම් අනේ ඒවකට අමතරව අපි බලමු සාමාන්‍යයෙන් තව විවිධ සුරුකු මාර්ග දැන් අපි මූලික ටික නම් පැහැදිලි වුණානේ අපිට. නමුත් දැන් තවත් අපි කීපයක් දැන් සාකච්ඡා කරමු මේක පොඩක් වැදගත්. එකක් තමයි ව්‍යාපාරික පොත් බුක් ඩෙට්ස් කියනවා. මේකත් සාමාන්‍යයෙන් තාම මේ ප්‍රායෝගික මේ සුරුකුමක්. right? දැන් විශේෂයෙන් කාර්ග ප්‍රාග්ධන ණය ලබා දෙන අවස්ථාන් වල මේ බුක් ඩෙට්ස් කියන ඒවා අපි පාවිච්චි කරනවා. මේ හයිෂික ආවාගේ මේ වීඩියෝ එක ඕන් වෙලා තියෙනවා. ඒක අවශ්‍ය නැත්නම් අපි ඕෆ් කරමු. විවිධ ණය ගැනුම් කරුවන්ගේ ශේෂ පත්‍රයේ වාර්තාගත එහෙම නැත්නම් ඒ අපි තුන් බුක් ඩෙට්ස් කියන ඒවා. එතකොට ඒකට අපි කියනවා පෝස්ට් ඩේටා චෙක්ස් කියලා PDCs හැටියට තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් මේ බුක් ඩෙට්ස් කියන එක ණය සුරුකුමක් හැටියට ගන්න අවස්ථා තියෙනවා. විශේෂයෙන් කාර්ග ප්‍රාග්ධන දෙන අවස්ථාවේදී එහෙම වෙලාවකට අපිට මේ බුක් ඩෙට්ස් කියන එක අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට දැන් මේකෙදි තියෙන වාසියක් තමයි දැන් අපි මෙහෙම එකක් උදාහරණයකට ගමුකෝ අපි බුක් ඩෙට් එකක් පෝස්ට් ඩේටා චෙක්ස් එකක් ෆැක්ටරින් ප්‍රොසීඩ්ස් ටිකක් ඒ ඔක්කොම සඳහන් වෙන්නේ ණය සම්බන්ධයෙන්. එතකොට දැන් මේකට එරෙහිව ණයක් ලබා දුන්නාම අපිට වාසියක් තියෙනවා දැන් මේ ණය ආපසු ගෙවෙන්නේ මේ බුක් ඩෙට්ස් එහෙම නැත්නම් මේ කියන ෆැක්ටරින් හරි PDCs හරි ඒවා රියලයිස් වෙන විදිහට ගෙවන්න පුළුවන්. ඒක වාසි. කියන්නේ මේ අදාළ සුරුකුමකකට අන්ඩර්ලයින් ඇසෙට් එකක් මට තියෙනවා. නැත්නම් අනිත් අවස්ථාවන් වලදී අපි චංචල දේපලක් හෝ නිශ්චල දේපලක් වෙන ගත්තාම ඒ සුරුකුම මගින් නෙවෙයි අපිට ඒක ගෙවෙන්නේ. ඒක ගෙවෙන්නේ එයාගේ මූල්‍ය ප්‍රවාහ මත. නමුත් අපි ගොඩක් වෙලාවට බුක් ඩෙට්ස් වගේ එකක් ගත්තොත් වෙන්නේ ඒ බුක් ඩෙට්ස් එක රියලයිස් වෙනකොට ඒකෙන් එන මුදලෙන් අපිට මේ ණය මුදල ගෙවන්නට පුළුවන් කියන මට්ටමකට අපිපත් වෙනවා. ඉතින් ඒකත් අපිට වටිනාකමක් තියෙනවා මේ වගේ දෙයක් සුරුකුමක් හැට ලබා ගැනීමේදී. ඊළඟට අපි ගත්තොත් පුද්ගල ඇප ආයතන ඇප මේවත් සාමාන්‍යයෙන් බහුලව දකින්නට හම්බෙන මේ සුරුකුම වර්ග. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සමහර වෙලාවට දැන් මම කිව්වා පළවෙනිම වේ අවුට් එක මූල්‍ය ප්‍රවාහ කියලා කිව්වනේ. දෙවෙනි වේ අවුට් එක තමයි සුරුකුම. තුන්වෙනි වේ අවුට් එක තමයි අපි මේ කතා කරන පුද්ගල ඇප ආයතනික ඇප කියන එක. එතන මේ පුද්ගල ඇප ආයතනික ඇප කියන ඒවත් සාමාන්‍යයෙන් අපිට මේ අපි මම වගේ බහුලව ලබා ගන්න දේවල් පර්සනල් ගැරන්ටි බොන්ඩ් එක කෝපරේට් ගැරන්ටි එකක් අපි මේ ලබා ගන්න දේවල්. එතකොට මෙතනදී දැන් වැදගත්ම දේ තමයි අපි පුද්ගල ඇප වෙන්න පුළුවන් ආයතනික ඇප වෙන්න පුළුවන්. හැබැයි ගන්නකොට ඒ ඇපේ ලබා දෙන පුද්ගලයාගේ හැකියාව. ඒ කියන්නේ අපි තුම ඇසෙට් වත්කම් වගකීම් ගැන පොඩි අදහසක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි යම්කිසි පුද්ගලයෙක්ගෙන් ඇපවීමක් ඇපයක් හැටි ලබා ගන්නේ මොකක්ද ඒකේ තේරුම? මේ අදාළ ණයලාභියාට ගෙවන්නට බැරි වුණොත් ඒ තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයා විසින් එය ගෙවිය යුතුයි කියන නිසානේ. එතකොට දැන් එහෙම ගෙවිය යුතුයි නම් ඒ ගෙවන්නට එයාට හැකියාවක් තියෙන්න බෑ. ඒතර ගෙවන්න හැකියාවක් තියෙන්න ඕනේ ඒ පුද්ගලයාගේ එහෙම නැත්නම් වත්කම් වගකීම්
අතරතුර වෙනසෙන් තමයි අපි ඒක බලාගන්නේ. ඒතර වත්කම් අතර වගකීම් අතර වෙනස අපිට ප්‍රමාණවත් නැත්තම්, ඒ කියන්නේ අප ගන්න පුද්ගලයා ලයබිලිටි ගොඩක් නම් ඇත්තටම අපිට තේරුමක් නැහැ පුද්ගලයා අපි ලබා ගැනීම. පැහැදිලිද? එතකොට අපි හුඟක් වෙලාවට අපි කල්පනා කරන්නට ඕනේ මේ පුද්ගලයා පහෙන්න පුළුවන් ආයතනික ලබා ගන්නට පුළුවන් මේවා ලබා ගන්න පාර්ශව ගැන යම්කිසි ඇඟීමක් අපි ලක් කරන්න ඕනේ. අපි තුන් මොනවා හරි කම්පැනි එකෙන් කෝපරේට් ගැරන්ටියක් දෙනකොට අපිට ඒකට පුළුවන් වෙන්න ඕනේ මේ කෝපරේට් ගැරන්ටිය ලබා දෙන පුද්ගලයා නැත්නම් ආයතනයේට හැකියාවක් තියෙන්න ඕනේ මොනවා හරි අවස්ථාවක මේ අදාළ ණයලාභියා නොගෙවන්න තත්යකටපත් වුණොත් ඒ වෙලාවේ ඒ ආයතනයේට හෝ ඒ පුද්ගලයාට හැකියාවක් තියෙනවා මේ ණය මුදල ගෙවන්න. ඒකයි අපයක් එනත් ලබා ගන්න එකේ ප්‍රතිඵලය කියන දේ අපි සඳහන් කරන්නේ. ඊළඟට අපි තවදුරටත් ගියොත් මෙන්න මේ ආකාරයේ ක්‍රම කීපයක් තියෙනවා. අප ලබා ගන්න ක්‍රම. අපි කියනවා ලියන් එක, පොඩපණයක්, උකසක්. මේව සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ එදිනදා බැංකුකරණයේදී ඕගොල්ලන්ට ඇහිලා දැකිලා ඇති. එතකොට සාමාන්‍යයෙන් ලියන් එකක් ගත්තොත් අපි කෑෂ් ෆික්ස් ඩිපොසිට් ගත්තොත් ඒවා ලියන් හැටියට කියනවා. ඒ වගේම තමයි ස්ටොක් එකක්. දැන් අපි කිව්වොත් ඔඩපණ ණය කියලා කියන්නේ පෙජ් ලෝන් කියලා කියන්නේ මොනවා හරි ස්ටොක් එකක් තොගයක් අපි අප කරයක් නැත්නම් අප හැටියට තියාගන්න. ඊට අමතරව මම කිව්ව ස්ථාවර වත්කම් ස්ථාවර දීපල වගේ ඒවා තමයි මේ ප්‍රයිමරි සෙකන්ඩරි නැත්නම් ස්ථිර උකසක් කියලා කියන ප්‍රයිමරි. චාලු උකසක් කියලා රිවෝල්වින්. ඒ කියන්නේ දැන් ෆ්ලෝටින් මොගේජ් එකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අර ස්ථිර එකක්. දැන් නිවාසනයක් ගත්තොත් මොකද වෙන්නේ? මිලියන 10ක නිවාසනයක් ගත්තොත් ලියන් කියලා කියන්නේ මේ ධනුෂිකා මෙහෙම. දැන් අපි හිතමුකෝ අපි letter of set off එකක් බැංකුවේ කතා කරන්නේ. එතකොට අපි දැන් fixed deposit එකක් අපි උකසක් හැටියට තියා ගන්නවා කියන්නේ ඒක ලියන් එකක් හැටියට තියාගන්න. ඒ කියන්නේ අපි ගත්තොත් fixed deposit එකක් බැංකුවේ තියාගෙන ඒකට hold එකක් එහෙම නැත්නම් ලියන් එකක් place කරනවා. ඒකට එරිම ණයක් දෙනවා. දුන්නාම අපි හිතමු ඒ ණය යා ගෙව්වොත් ඒවල ඉවරන දවසක ලියන් එක රිලීස් කරලා fixed deposit එක රිලීස් වෙනවා. ගෙව්වේ නැත්නම් අපිට පුළුවන් letter of set off කියලා document එකක් අරගෙන මෙයා නොගෙව්වොත් අපිට ඒ ඩිපොසිට් එක අප්ලිෆ්ට් කරලා සෙටල් කරන්න පුළුවන්. එතකොට ලියන් ඩිපොසිට් කියන්නේ අර කියන විදිහේ හෝල්ඩ් එකක් දාලා බ්ලොක් එකක් දාලා අපි ඒ ඩිපොසිට් එක අපි ගාව තියාගන්න එකට තමයි අපි කියන්නේ ලියන් එකක් කියලා. පැහැදිලිද? එතකොට අපි සීරෝකසක් කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඉඩමක් ගත්තොත් ඒ ඉඩමට පර්මනන්ට් මොගේජ් එකක් අපි ගන්නවා. අරගෙන අපි හිතමු මිලියන 10ක නිවාසනයක් ලබා ගැනීමේදී අපි පර්මනන්ට් මොගේජ් බොන්ඩ් එකක් ගහලා ඔකසක් ලබා ගත්තාම ඒ ණය මුදල ගෙවිලා අඩු වෙන්න මොකද වෙන්නේ? අර අපි හිතමු මිලියන 10ක් ගෙවු බොන්ඩ් එකක් තිබුණට දැන් තියෙන මිලියන 2යි නම් ඒ වෙලාවේ ඒකට ක්ලේම් කරන්න පුළුවන් මිලියන 2ක් කියන තත්ත්වයටපත් වෙනවා. අර ඒ හිඩස වෙන දෙයකට පාවිච්චි කරන්න බෑ අපිට ස්ථිර කොසක් හැටියට ගියා. ටෙක්නිකලි 10 මිලියන් පර්මනන්ට් බොන්ඩ් එකක් ගහුවොත් ණය මුදල අඩු වෙලා යනකොට මිලියන 2කට අඩු වුණොත් මිලියන 8ක ලීවි එකක් තිබ්බ කියලා ඒ මිලියන 8 එයාගේ වෙන එක්ස්පෝෂර්ස් බැංකුවේ තිබ්බ කියලා කව කරන්න බෑ. ඒක තමයි පර්මනන්ට් බොන්ඩ් එකක තියෙන ගැටලුව. ඒක මේව කරන්න තමයි අපි චල එහෙම නැත්නම් ෆ්ලෝටින් මොගේජ් බොන්ඩ් එකක් ගහන්නේ. ඒකෙදි මිලියන 10ක් අපි එක්ස්පෝෂර් එකකට මොගේජ් බොන්ඩ් එකක් ගහුවොත් ඒ වෙලාවේ තියෙන ඕනෑම එක්ස්පෝෂර් එකක් ඒ අදාළ පාරිභෝගිකයාට තියෙන එක්ස්පෝෂර් එකක් කවර් කරන්න පුළුවන් මේ ෆ්ලෝටින් මොගේජ් බොන්ඩ් එකකින්. ඒක තමයි අපි දැන් බහුතරයක් බැංකු මේ වෙනකොට ඇත්තටම මේ චල උකසක් හැටියට ගන්නවා. විශේෂයෙන් කාර්ක ප්‍රාග්ධන ණය ලබා දෙන එනම් ඒ වගේම ස්ථාවර ප්‍රාග්ධන ලබා දෙන දෙකම එකතු වෙන අවස්ථාවක චල උකස තමයි හොඳ. හැබැයි නිවාසනයක් වගේ විතරක් දෙන අවස්ථාවකද චල උකසක් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ථිර උකසකින් ඒක ක්‍රියාදාමය වෙනවා. මොකද නිවාසය එන්නේ අඩු වෙලා යනවා නම් අපිට ඒ ප්‍රමාණය තමයි මොනවා හරි අවස්ථාවක රිකවර් කරගන්න තියෙන්නේ. ඊළඟට සමගාමී උකස. ඒ කියන්නේ අපි දැන් කොන්කරන්ට් එකක් කියනවා. දැන් සමගාමී කියන උදාහරණයක් ගත්තොත් දැන් අපේ බැංකුව පුද්ගලයාට මෑත් ලබා දෙන්නට ගියාම ඒ පුද්ගලයා මේ වෙනකොට අපි හිතමු තව බැංකුවක් එක්ක ගණදුම් කරනවා. ඒ ගණදුම් කරන අතරතුර ඒ සඳහා ඒ ඉඩමක් උකසක් ලබා දීලා තියෙනවා. එතකොට එහෙම දීලා තියෙන අවස්ථාවක අපිට ඒ උකස නැත්නම් ඒ ඉඩම අපිට උකස් කරලන්න කැමති නම් අපිට තානා මුදලක් දෙන්න පුළුවන් වෙනවා නම් අපි කියනවා ඔයා මේ ඉඩම බැංකු A සහ බැංකු B දෙකටම සමගාමී කොන්කරන්ට් විදිහට මොගේජ් එකක් ගන්න. එතකොට එකම අවස්ථාවේ ඒ වටිනාකම බැංකු දෙකටම අදාළ වෙනවා. අපිට මිලියන 10ක වටිනා ඉඩමක් තිබ්බොත්
අපි මිලියන 4ක් දෙනවා අර පුද්ගලයා මිලියන 6ක් දෙනවා නම් මිලියන 6යි 4යි දෙකම එකම තලයේ හැටියට රිකවර් වෙනවා. මිලියන 10ක ඊටම විකුණනොත් මට 4ක් දෙන්න ඕනේ අරයට 6ක් දෙන්න. ඒක තමයි සමගාමී උකසක. දැන් ඕකේ අනිත් එක තමයි ප්‍රයිමරි මෝගේජ් එක බැංකුව කමර්ෂියල් එකේ දීලා සෙකන්ඩරි මෝගේජ් එක මම ගාව තිබුණොත් ගැටලුව තියෙන්නේ කමර්ෂියල් එකට අදාළ සියලුම දේවල් එයාගේ එක්ස්පෝෂර්ස් ඔක්කොම අයින් වුණාට පස්සේ ඉතුරුලා තිබ්බොත් තමයි මගේ එක්ස්පෝෂර් එක රිකවර් කරන්න වෙන්නේ. එතකොට මට ප්‍රයිමරි එකේ තන සෙකන්ඩරි එක මගේ නම් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මොකද අර ඔක්කොම රිකවර් වෙලා ඉතුරුවක් තිබ්බොත් මට එන්නේ. සමගාමී තිබ්බොත් එයයි මමයි සමතලේ. මිලියන 10 නම් ඒක අපේ එක්ස්පෝෂර්ස් වලට බෙදෙනවා. එහෙම නැත්නම් අපි මිලියන 5 නම් ඒ පහත් මටත් ඇවිල්ලා අරයටත් ඇවිල්ලා යනවා මිසක් ඒ පහ අරයට ගිහිල්ලා මට ඇවිල්ලා එන්නේ නැහැ. එකව කරන්න පුළුවන් මිලියන 5 නම් එයාට 3යි මට 2යි. 10 නම් එයාට 6යි මට 4යි. නමුත් කලින් ක්‍රමේදී අපි හිතමුකෝ මිලියන 5යි නම් රියලයිස් වෙන්නේ අරයට මිලියන 6ක් අයිති වෙන්න තියෙනවා නම් එයා මිලියන 5ක් අයිති කරගෙන මට මොකුත් දෙන්නේ නැහැ මම සෙකන්ඩරි නම්. ඒකයි සමගාමී උකසක සහ ද්විතීයික උකසක වෙනසක් තියෙනවා. එතකොට අපි අවශ්‍යතාවය අනුව සමගාමී උකසස් වලට කියන එකටත් යනවා. සමගාමී උකසක් වෙන්න ඒක ෆ්ලෝටින් එකක් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රයිම් මේ පර්මනන්ට් වෙන්නත් පුළුවන්. නමුත් සමගාමී වෙන්නේ බැංකු දෙකකට එකම අවස්ථාවේදී අයිතිය එන ජාතියේ උකස් වර්ගයක්. එතකොට දැන් ඊට අමතරව සාමාන්‍යයෙන් තියෙන පුළුවන් තමයි අපි පළවෙනිම උකස හැටියට ගන්නකොට මොකක් හරි ඉඩමක් දෙපළක් පළවෙනියට මුකස් කර ගන්නකොට අපිට ඒකට එන එකට අපි කියනවා ප්‍රයිමරි මෝගේජ් එක. රයිට්? ඒ වගේම තමයි ඒක දෙවනියකට යනකොට අපි ඒකට කියනවා සෙකන්ඩරි. තුන්වෙනි නම් තෘතීයික ටර්ෂරි. ඊට පස්සේ ෆර්දර් මෝගේජ් කිය අපිට දැන් දිගටම මෝගේජස් වලට ඉහළ පිළට යන්න පුළුවන්. එතකොට දැන් මේකේ තියෙන එකක් තමයි නෑ සින්ඩිකේෂන් ලෝන් කියලා අපි ගිය සතියේ කතා කරේ මේක නෙවෙයි. දැන් ලෝන් සින්ඩිකේෂන් කියලා කියන්නේ කට්ටිය කීප දෙනෙක් එකතු වෙලා දෙන ණය මුදලක්. ඒ ණය මුදලක් සින්ඩිකේෂන්. මේ ඇවිල්ලා සමග උකසක් නැත්නම් ඉඩමක් ගන්නවා කොන්කරන්ට් කියලා මේකට කියනවා. ඒ කියන්නේ උකස තුන් දෙනෙකුට විතර ගන්නවා මේක හැබැයි ඒ තුන් දෙනාටම සමායිතින් සිදුවන අවස්ථාවක්. දැන් සින්ඩිකේෂන් ලෝන් එකක උනත් කොන්කරන්ට් මෝගේජ් එකක් ගන්න පුළුවන් එකම ප්‍රොපර්ටිය තියෙනවා නම් කට්ටියට බෙදා ගන්නට පුළුවන්. මෝගේජ් වර්ග කියලා කියන්නේ අපි මේ ස්ථිර උකස කියන එකද මේ පාට පැහැදිලි වුනේ නැත්te කොයි හරියද? පුෂ්පික කොයි හරියද? කියන්නේ ඉන්නන්ද කිව්වේ මේ ස්ථිර උකස මට අර ඩිෆරන්ස් එක කියප එක චුට්ටක් ආයි කිව්වනම් හොඳයි වගේ හිතනස. ඩිෆරන්ස් දෙක සමග නෑ සර් මේ ස්ථිර එක ප්‍රශ්නයක් නැහැ. ඉතුරු ටික හරි. මේ ස්ථිර කියලා කියවනේ අපි අර පර්මනන්ට් එකක් කියලා කියවනේ ඒක එකවරකට ගන්නවා හැමින් ඉවර වෙනවා. චල කියලා කියන්නේ අපි එකවරකට ගත්තට ඒකේ ලෝන් amount එක අඩු වැඩි වුණා කියන එක අපිට හානියක් වෙන්නේ නැහැ. ඒ ලෝන් amount එක මුඛ වුණා. එයාට තියෙන සියලුම ණය ආවරණ ටික කවර් වෙනවා චල උකසකින්. ස්ථිර එකේ අරගෙන ගෙවන්න අඩු වුණාම බොන්ඩ් එකකින් කවර් කරන්න පුළුවන් ගන්න අඩු වෙනවා. නමුත් චල උකසක ෆ්ලෝටින් ගත්තාම මොනම අවස්ථාවක තියෙන එක්ස්පෝෂර් එකක් වුණත් අපිට මේ චල උකසට දාලා ඒ ටික රිකවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම කිව්වේ කාර්ක ප්‍රාග්ධන ණයක් දීලා දැන් අද මිලියන 10ක් දීලා මිලියන 5ට අඩු වෙනකොට අපි තවත් කාර්ක ප්‍රාග්ධන ණයක් යාට ලබා දීමක් සිදු කරනවා නම් මේ අපි මොකද කරන්නේ? තවත් කාර්ක ප්‍රාග්ධන ණයක් දුන්නොත් ඒකත් අර මිලියන 10ට ඔටෝමැටිකලි ක්වොලිෆයි වෙනවා. සමගාමී උකසක් කියලා කිව්වේ බැංකු දෙකකට එකම ප්‍රොපර්ටියක් අරගෙන මොගේජ් එකක් කරනවා. එතකොට ඒ උකසේ සමායිතින් මේ බැංකු දෙකටම යන අවස්ථාවක් තමයි සමගාමී කියලා කිව්වේ. එතකොට ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා කියන්නේ එම බැක්කොට පළවෙනියට ගන්නකොට අපි කියන ප්‍රාථමික දෙවෙනියට ගන්නකොට කියන ද්විතීයික තුන්වෙනියට ගන්නකොට තෘතීයික එතනින් එහාට ගන්නවා නම් ෆර්දර් මොගේජස් කියලා ඒ විදිහට කොටස් වලට යන එක තමයි ඒ උකස් වර්ග. එතකොට තාම මොන හරි ගැටලු තියෙනවද බලන්න ඉකි. පැහැදිලිද? පුෂ්පිකායි කෝගේද? සර් උකස පොඩ්ඩක් කියන්නකෝ. ප්‍රාථමික උකස විතර පොඩ්ඩක් කියන්න සර්. ඔව් ප්‍රාථමික උකසක් කියලා කියන්නේ අපි හිතමු පළවෙනියෙන්ම අපි ණය මුදලක් ලබා ගන්න දෙනකොට ඒ ලබා ගන්න දේපලට උකස් කරාට අපි කියන ප්‍රයිමරි මොගේජ්. මුලින්ම ගහන මොගේජ් බොන්ඩ් එක. ඊට පස්සේ අපි හිතමුකෝ ඒ පුද්ගලයා දැන් ටිකක් කල් ගෙවාගෙන ගිහලා කියන රයිට් මට තව ටික ණයක් ඕනේ.
කියලා එතකොට අපි මොකද කරන්නේ ඉඩමේ වටිනාකම එතන තියෙනවා නම් අපි ආයි බොන්ඩ් එකක් ගන්න. ඒතර ප්‍රයිමරි එක තියෙන ගමන් තමයි දෙවෙනි එක ගන්න. ඒක සෙකන්ඩරි. ආයි තව ටිකක් කල් යනකොට අපි තව ණය මුදලක් යට ඕනේ කියලා. දැන් උදාහරණ ගයක් කියන්නකෝ දැන් ඔයා ගයක් හදනවා මුලින්ම ලෑන්ඩ් එක ගන්න ඕනේ ප්‍රයිමරි මොගේජ් බොන්ඩ් එක ගහලා ලෑන්ඩ් එක ලෝන් එක දෙනවා. ඊට පස්සේ කියනවා මම මිලියන 3ක් 4ක් 10ක් විතර ගිහලා ඔන්න දැන් මිලියන එක හදනවා. ඒතර තව මිලියන 10ක් විතර වගේ වෙන්න ඊළඟ බොන්ඩ් එක හදනවා. ඊළඟට කාලයක් ගිහලා මට මොඩිෆිකේෂන් එකක් කරනවා මට මිලියන 2ක් ණය මුදලක්. එතකොට පළවෙනි ණය මුදල තාම තියෙනවා. අවුරුදු 25කට විතර ගත්ත කියලා දැන් දෙවෙනි ණය මුදල තාම තියෙනවා. තුන්වෙනි ණය මුදල ඒක උඩින් ගන්නවා. එතකොට ඒකට තමයි ටර්ෂරි බොන්ඩ් එකක් කියන්නේ. තවත් එහාට ගියොත් ෆර්දර් මොර්ගේජ් බොන්ඩ් එක. ඒකෙදි අර වෙන්නේ එකම දැන් බොන්ඩ්ස් කීපයක් ඉහළට යන එක තමයි මේ ප්‍රයිමරි සෙකන්ඩරි ටර්ෂරි ෆර්දර් කියලා යන්නේ. එතකොට දැන් අනිත් පැත්තෙන් තියෙන එකක් තමයි ගොඩක් වෙලාවට අපිට එහෙම වෙන්නේ ඇයි? අපි ඒවා ස්ථීර උකස් හැටියට යන නිසා. මොකද දැන් අපි ස්ථීර උකස් හැටියට ගියේ නැත්නම් ඒක චල උකසක් හැටියට ගියොත් අපිට මෙහෙම අවශ්‍ය නැහැ මිලියන 20කට 30කට විතර අපි එක්ස්පෝෂර් එකකට බොන්ඩ් එකක් ගහලා ඒක ඇතුළට මේ ටික ඔක්කොම දාන්න පුළුවන්. නමුත් විශේෂයෙන් නිවාස ණය වගේ ගන්න වෙලාවට අපිට එහෙම කරන්න බෑ. මොකද මුලින් ඉඩම ගන්න මිලියන 5කට නම් මිලියන 50කට බොන්ඩ් එකක් අපිට ඒ වෙලාවට ගහන්න බෑ. මිලියන 5ටයි පළවෙනියෙන් ගහන්න වෙන්නේ. ඊළඟට තව ටිකක් වැඩි වෙනවා නම් තව මිලියන 10ක්. එහෙම වැඩි කර යන එක තමයි අපි සාමාන්‍යයෙන් මේ ප්‍රයිමරි සෙකන්ඩරි ටර්ෂරි සහ ෆර්දර් මොර්ගේජස් කියලා අපි කරගෙන යන්නේ. ඊමේෂ පැහැදිලිද? ඔව් සර් එතකොට ඒක මේ එකම ආයතනයේ වෙන්න ඕනේද නැත්නම් අර සමගාමී උකසකට ගිහිල්ලා ආයතන දෙකකින් කරන්න පුළුවන්ද? දෙකක වෙනකොට හැබැයි ගැටලු තියෙන එකම වෙනකොට අපිට ඒ ආයතනයේ තියෙන පවර් එක බලය වැඩි. වෙන ආයතනයකට ගිහිල්ලා දැන් ප්‍රයිමරි මගෙන් කමර්ෂල් එකේ සෙකන්ඩරි තිබ්බොත් සෙකන්ඩරි මොර්ගේජ් ගන්න කෙනාට වැඩක් නැහැ. එතකොට යාට බලය අඩුයි. මොකද මම සියලු දේවල් වලින් පස්සේ හිතෙන්ට දෙන්නේ. ඉතින් ගොඩ වෙලාවට අපි බලනවා ප්‍රයිමරි සෙකන්ඩරි ඔක්කොම මංගාව තියාගන්න. බැරිම වුණොත් තමයි අපි සෙකන්ඩරි එක වෙන තැනකින් ගන්න. හැබැයි සෙකන්ඩරි එක වෙන තැනකින් ගන්නවට වඩා හොඳයි කොන්කරන්ට් එකට යන එක. එතකොට එයයි මමයි සමතලයේ. එහෙම නැත්නම් මට ප්‍රයිමරි යාට සෙකන්ඩරි කියන එක ප්‍රායෝගික නැහැ. මේක එක්සිකියුට් කරලා මේක අය කරගන්න ගියාම අපිට ගැටලුවක් වෙනවා මේ ඒක රිකවර් කරගන්න බැරි නිසා. හරිද? හරි සර් thank you. right. අනිත් පැයට මොන හරි ගැටලු තියෙනවද? මොන හරි ගැටලු තියෙනවද? එමනම් අපි ඊළඟ ඒකෙම මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අර අපි ඒ ලබා ගන්න ක්‍රමය තව චුට්ටක් පැහැදිලි කරනවා. ලියම් ඔඩපණ භාවිතයේදී ණය ගනුන් කර සුරුකමේ අයිතිය පසුවන අතර ලියම හා ඔඩපණය හරහා සුරුකම සනඳවා ගැනීමට බැඳෙන. ඒ කියන්නේ අපි ගත්තොත් ලියම් no fixed deposit කිව්වත් pledge of stocks කියලා කිව්වොත් අයිතිය ඒ කියන්නේ ඒ තොගේ අයිතිය තියෙන්නේ ණයලාභිය අතේ. ෆික්ස් ඩිපොසිට් එකේ අයිතිය තියෙන්නේ ණයලාභිය අතේ. හැබැයි ඒ අවස්ථා දෙකේම අපි පොඩි හෝල්ඩ් එකකට රඳවා ගැනීමකට මේ සුරුකම වාජනය කරනවා. ඒක ලෙටර් ඔෆ් සෙට් ඔෆ් එකක් හරි නැත්නම් මොබයිල් බොන්ඩ් එකකින් හරි අපි එහෙම නැත්නම් ප්ලෙජ් ඇග්‍රීමන්ට් එකකින් හරි අපි පොඩි අයිතිය රඳවා ගැනීමක් හැටියට මේක කරනවා. right? එතකොට දැන් ඒ එක එක සුරුකම අනුව අපි මේ කරන දේවල්. ඊළඟට ණය පැහැරීමකදී මූල්‍ය ආයතනයක උසාවියේ මැදිහත් වීමෙන් තොරව පියවා ගැනීම හැකියාවක් මෙහිදී තියෙනවා. මොකද දැන් අපි ගත්තොත් ප්ලෙජ් එකක් හරි එහෙම නැත්නම් ලියන් එකක් ගත්තොත් උසාවිය යනවට වඩා අපිට මේක පහසුයි. මොකද කවුන්ට් කරන්න පුළුවන් ලියන් නම් ප්ලෙජ් නම් ඒ ස්ටොක් එක දැන් මොකද අරයා ගාව තිබුණාට අපි ගාවනේ රයිට් එක තියෙන්නේ. අපිට ඒ ටික අරගෙන විකුණලා මේ මුදල් කිරීමේ හැකියාවක් තියෙනවා. ලියල්ම බහුලව මුදල් සුරුකම් මත යොදා ගන්න අතර ඔඩපණ වෙළඳ භාණ්ඩ වැනි සුරුකුම් මත. ඒ කියන්නේ කොමෝඩිටිස් නැත්නම් වෙහිකල් ඩොකියුමන්ට්ස් ගන්න පුළුවන් නැත්නම් වී වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඒවා මූවබල්. ඒ කියන්නේ කාර්ග ප්‍රාග්ධනයේදී තමයි ඔඩපණ ගොඩක් වෙලාවට යොදන්නේ. ලියන් ඒවා කෑෂ්බැක් ෆයිනෑන්සින් වලට පාවිච්චි කරනවා. උකසේදී සිදුවන්නේ ණය මුදලක් සුරුකුමකට එරෙහිව දෙන විට ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා නිම කළ පසු පැවරු අයිතිය අහෝසි වන කොන්දේසිය මත නීතිමය ගිවිසුමක් මගින් සුරුකුමේ අයිතිය මූල්‍ය ආයතන පවරා ගැනීම ගන්න. දැන් උකසක් කියන්නේ මේට වඩා චුට්ටක් වෙනස් ටිකක් සංකීර්ණ කාර්යයක්. හැබැයි උකසකදී දැන් අපි ඉදමේ අයිතිය මංගාව තියෙනවා. නමුත් తాවකාලිකව මේ ඒක පවරා ගැනීමක් කරනවා බැංකුවට ණය මුදල ගෙවන තුරු. ණය මුදල ගෙවන තුරු මේකේ අයිතිය පවරා ගැනීමක් බැංකුව සතු වෙනවා. හැබැයි
ඒ පවරා ගැනීම අහෝසි වෙනවා නෑම්දල කිව්වට පස්සේ කියන කොන්දේසි මත තමයි පවරා ගැනීමක් කරන්නේ. දැන් අපි දැන් ඕක බහුලව දකින්න දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔය තුන්වන පාර්ශ්වය කියන්නේ මනි ලෙන්ඩර්ස් වගේ කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා කෙලින්ම ඔප්පු ලියා ගන්න. හරි ලියාගෙන ඉවර වෙලා ණය දෙනවා. දුන්නේ නැත්තම් කෙලින්ම සින්න වෙනවා අතෙන්ට. නමුත් බැංකුව උකසක් හැටියට කියනවා මෙන්න මේ කාල සීමාවට තමයි తాවකාලිකව අපි මේ උකසකට යටත් කරනවා. මේක ගෙව්වේ නැත්තම් හැබැයි බැංකුවට පුළුවන් මේක ඔක්ෂන් එකකට ගිහිල්ලා ඔක්ෂන් එකේදී වෙන කවුරු හරි හිටියේ නැත්තම් බැංකුව අරගෙන ඔන්න බැංකුවේ නමට ලියවෙන්නේ එතකොට. එතෙන්ට වෙනකම් මේක අයිති බැංකුවට එන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ අයිති එන්නේ නැහැ. නමුත් తాවකාලික බාරකාරයෙක් හැටියට තියාගන්න පුළුවන්. උකස ගෙවල ඉවර වුණාම, ණය ගෙවල ඉවර වුණාම ඒ බාරකාරීත්වය අහෝසි වෙලා ආපහු ඔරිජිනල් එහෙම නැත්නම් ඒ පුද්ගලයාට මේක ලබා දීමේ කියන ක්‍රමවේදයට යන්න හැකියාව තියෙනවා. ඔව් එතකොට අපිට තව මොනවා හරි එතනදී පැහැදිලි කිරීමක් අවශ්‍යයිද ඒ ටිකේ? දැන් මේ අර මම සාකච්ඡා කරපු ටික මේ ආපහු කියනවා ස්ථිර උකස් මගින් නිශ්චිත ණය පමණක්. දැන් මම කිව්වේ නිවාස ණයක් වගේ ගත්තොත් ඒකෙදි මිලියන මෙන්න මෙහෙම 10යි. ඒ මිලියන 10ට අදාළව ස්ථිර උකසක් මම හදනවා. ඒ ස්ථිර උකසක් හැදුවාම ඒ ණය පමණක් ආවරණය වෙනවා පර්මනන්ට් එනකන් ස්ථිර ඒකකට. චල උකසක් මගින් උකසේ වටිනාකම දක්වා ණය මාලාවක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලෝටින් මෝගේජ් බොන්ඩ් එකක් ගහුවොත් ඒ ෆ්ලෝටින් මෝගේජ් බොන්ඩ් එකේ වැලියු එක දක්වා සීරීස් ඔෆ් ලෝන්ස් ගොඩක් ගණන් කියන්නේ ලෝන් 1 2 3 4 ගන්නවා දානවා ගෙවනවා එකම කරන්න පුළුවන් up to that limit. ඒ වගේම සමගාමී උකසක් මගින් ණය දෙකක් හෝ වැඩි ගන්නක් ලැබෙයි. කියන්නේ දැන් සමගාමී උකස කියන්නේ අර බැංකුවයි මේ බැංකුවයි දෙකටම පොදු වෙච්චි උකසක් මගින් මේ බැංකුවෙන් ගන්න පුළුවන් මේ බැංකුවෙන් ගන්න පුළුවන් ඒ උකසේ වටිනාකට යටත්ව ඒ ණය ලබා ගැනීම දෙකක් අපිට කරන්නට පුළුවන්. ඒ වගේම එකම සුරුකම් මත උකස ක්‍රියාත්මක කරන ප්‍රමුඛතානුක්‍රමයන්. ඒ කියන්නේ මුලින්ද පසුවද ඊළඟටද එහෙම අනුව ප්‍රාථමික ද්විතීයක තෘතීයක සහ ඊට අමතර උකස් හැටියට අපිට උකස් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි මේක වටිනාම දේ සුරුකමේ වටිනාකම ඇතිවිය යුතුයි මේ ආකාරයේ උකස් වලට යන්න. උදාහරණයකට අපි තුමු සුරුකමේ වටිනාකම වෙළඳ වටිනාකම මිලියන 100 නම් ඔයාට යම් කිසි මොහොතක යන්නට පුළුවන් උකස් වල සියලුම එකතු මිලියන 100 වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්ස්පෝෂර් එක මිලියන 100ක් වෙන වුණොත් වෙලාවක ඒ මිලියන 100 කව කරන්න පුළුවන් මිලියන 100ක් වටිනාකම වෙළඳපළක් වටිනාකමක් තියෙන දේපලකින් පමණයි. දැන් අපිට දැන් එක්ස්පෝෂර් එක 150යි කියලා වටිනාකම 100 නම් 150කට වාට යන්න බෑ මොනම මොහොතකවත් මේ මෝගේජ් බොන්ඩ්ස් වල එකතුව. දැන් අපි එකට ප්‍රයිමරි තියෙන්න පුළුවන් චල තියෙන්න පුළුවන් මොකක් වුණත් කමක් නැහැ. ඒ ටිකේ එකතුව මොනවා හරි මොහොතක අපිට ආවරණය වෙන ප්‍රමාණය වෙන්න ඕනේ ඉදමේ වෙළඳ වටිනාකම. ඊට වඩා වැඩි වටිනාකමකට යන්නට හැකියාවක් නැහැ කියන එක තමයි අපේ ෆන්ඩමෙන්ටල් නැත්නම් බේසික්. මොකද එහෙම යන්න පුළුවන්. හැබැයි උසාවියට ගියාට පස්සේ අපිට හැරිලා අප වෙන්න වෙනවා. මොකද එහෙම ක්ලේම් කරන්නට බෑ. ඉදිරියේදී මේක මෙච්චර වටී අර එහෙම කියන තත්ත්වයට අපිට යන්නට බෑ. අද ඒ වටිනාකමට සාපේක්ෂව තමයි අපි එතනින් නතර විය යුත්තේ. රයිට්. මොනවද ගැටලු තියෙන්නේ? මේ තාක් කරපු හෝ දැන්ට අපි සෙක්ෂන් 1 එක ටෙක්නිකලි අපි ඉවර කරලා තියෙනවා. එතකොට ඒකේ අපි ණය ලාභීන්, ණය සුරුකුම්, ණය නිපයුම් සහ ණය හඳුන්වා දීම කියන එක තමයි අපි දැනටම ඉවර කරලා තියෙන්නේ. මොනවද? සර් සුරකුමේ සම්පූර්ණ වටිනාකම උගස් වටිනාකම් වලට සමාන වෙනවා නම් අතන සමගාමී උගසක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ප්‍රාථමික ද්විතීයික දෙකකට ආයතන දෙකකට ගියා කියලා. නෑ ප්‍රාථමික ද්විතීයික දෙකකට ගියා කියලා ගැටලුවක් වෙන්නේ අපිට මේ ක්ලේම් කරනකොට තමයි ගැටලුවක් වෙන්නේ. දැන් ප්‍රයිමරි එක අපේ බැංකුවේ නේෂන් ට්‍රස්ට් එකේ තියලා සෙකන්ඩරි එක තියෙන්නේ කමර්ෂල් එකේ නම් මට ප්‍රශ්නයක් නෑ. හේතුව මම ප්‍රයිමරි නම් මගේ ටික ඉවර වුණාම තමයි ඊට මේ වටිනාකමක් තිබ්බොත් කමර්ෂල් එකට මම දෙන්නේ. එහෙම අනිත් පැත්ත වුණොත් කමර්ෂල් එක කිව්වොත් එයාට ප්‍රයිමරි මට සෙකන්ඩරි ගන්න
එතකොට මම ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙන වටිනාකම තිබ්බට අර ඔක්කොම අරගෙන ඉවර වෙලා තමයි මට ඉතුරුවක් ලබා දෙන්නේ. ඒ කියන්නේ දැන් මොගේජ් බොන්ඩ් එක මම ගැහුවට දැන් මම මේ කියන්නේ දැන් අපි හිතමුකෝ මිලියන 10ක් තිබ්බොත් අර කියාරිය ගහනවනේ අපි තුන් ප්‍රයිමරි එකක් ගහනවා කියලා 8ක්. එතකොට මට සෙකන්ඩරි එක ගහන්න පුළුවන් 2යි කියන්නකො. 8යි 2යි දැන් ගහගෙන ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක රිකවර් කරන්න ගියාම අපි හිතමුකෝ මිලියන 10ක් ආවේ නැහැ කියලා. ආවේ මිලියන 8යි. දැන් මොකද වෙන්නේ? ප්‍රයිමරි තියෙන එක 8ක් ගන්නවා මට මොකුත් නැති වෙනවා. ඒ රියලයිසබල් උනේ මිලියන 10 වුණාට 8යිනේ. එතන තමයි රියලයිසබිලිටි වල තමයි රිකවරබිලිටි වල තමයි මේ ප්‍රශ්නයක් එන්නේ. නෛතිකව ඔයාට 100කට යන්න පුළුවන් කාගේ හරි එකතු 100කට යන්න පුළුවන්. හැබැයි රිකවරි වලදී 100 ඇචීව් කරගන්න බැරි වුණොත් දැන් අපි තුන් මිලියන් 100ක වටනා දේපලක් උකස් වලට ගියාට පස්සේ ඔක 100ට ගන්න නැති වෙන්න පුළුවන්. ඔක 70යි අපිට රියලයිස් කරන්නේ. ඒකට 70 ආවොත් මොකද වෙන්නේ? ප්‍රයිමරි එකට chance එක දීගෙන ගිහිල්ලා තමයි සෙකන්ඩරි එකට ඉතුරුක් වෙන්නේ. ඒතර ප්‍රයිමරි බැංක් එකේ එක්ස්පෝෂර් එක 65කුයි සෙකන්ඩරි බැංක් එකේ එක්ස්පෝෂර් එක 35කුයි තිබ්බොත් අර 70න් 65 රිකවර් කරගන්න. ඒ පහ තමයි මට එවන්නේ. ඒතර මගේ 35න් මම 5යි රිකවර් කරන්නේ. 30ක් මට නැති වෙනවා. නමුත් අපි හිතමුකෝ මේ 100 ගහලා තියෙන කොන්කරන්ට් ඇයි මගේ දෙකම එකතුව මගේ 65 අරයාගේ 65යි මගේ 35යි. එතකොට දැන් අයිති වෙන්නේ 70යි නම් ඒ 70 බෙදෙනවා 65ටයි 35ටයි. 165ක් 70න් අරයට 35ක් මට. ඇයි? කොන්කරන්ට් නේ. එතකොට සමහරට මට අර 35න් 70ක් මේ 70න් 35ක්. ඒ කියන්නේ මිලියන 20ක් විතර මට කවර් කරගත්ත හැකි කලින් එකේ මිලියන 5යි. ඒක තමයි කොන්කරන්ට් එකක තියෙන වටිනාකම. අන්සික තේරුණාද ඒක? ඔව් සර් thank you. හරි. අනිත් පැයට කොහොමද? ප්‍රශ්න මොනවද තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ දැනට පටන් ගත්තද මුල දවස් 4ක අපි දැන් කරගෙන ගිය ටික අද පස්වෙනි දවස යම් දේවල් ටික බලන්න පටන් ගත්තද කොහොමද? හරි එහෙමනම් ඊටාම කෙටියෙන් කිව්වොත් අපි දැනට ඔය කියන කාරණා 4 සාකච්ඡා කරා. එතකොට මම කිව්වා අපි දැනගන්න ඕනේ කොහොමද බරෝ ගැන මොනවද දැනගන්න ඕනේ, ක්‍රෙඩිට් ගැන මොනවද දැනගන්න ඕනේ, සුරුකුම් ගැන මොනවද දැනගන්න. ඊළඟ මම කිව්වා විභාගෙදී අපිට මොන වගේ ප්‍රශ්නද මේකේ සාමාන්‍යයෙන් අහන්නේ කියන එක. මම අන්තිමටත් ඒක කියන්නම්. අන්න ඒ වගේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න ඔයගොල්ලෝ සූදානම් වෙන්න. ඒ කියන්නේ අර විභාගෙදී අපිට අහන්න පුළුවන් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරු වෙන මේ ව්‍යාපෘතිය යන ඒ ශ්‍රේෂ්ඨයක නිකුත්ලා ඉන්න යම් කිසි පුත්තර කොටසක් ගැන කතා කරනකොට අපි මුලින්ම අහන්න පුළුවන් ඒ ශාස්ත්‍රයේ ව්‍යාපාරික කටයුතු වල ඉදිරියේ ඉන්න ණය නිපැයුම් කරුවන්. එහෙම නැත්නම් ණයලාභීන් කෙටියෙන් හඳුනාගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතා විස්තර කරන්න. පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒ ශාස්ත්‍රයේ ඒ අංශයේ ඒ ණය කටයුතු වල යෙදලා ඉන්න පුද්ගලයන්ගේ ණය අවශ්‍යතා මොනවද? ස්ථාවරවත්කම් මූල්‍යකරණය, කාර්ක ප්‍රාග්ධන මූල්‍යකරණය, එහෙම නැත්නම් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් අපනයන ආනයනය, ඒ වගේම ඊතාක්ෂණය මේ e-commerce right එහෙම නැත්නම් අපි කිව්වොත් මූල්‍ය නොවන ණය පහසුකම් අවශ්‍යතාවය වගේ කාරණා 7ක් 8ක් හොයාගන්න ඕනේ. ඊළඟට තමයි ඒ කියන පුද්ගලයෝ කවුද? තනි පුද්ගලයන්, හවුල් ව්‍යාපාරිකයන්, තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, ආයතන, රාජ්‍ය ආයතන ඒ ගැන දැනගන්න. එතකොට ඒ එක එක ලක්ෂණත් එක්ක ඔන්න ඒකට ලකුණු 5ක් එන්න පුළුවන්. ඊළඟට අපිට අහන්න පුළුවන් අන්නේ පුද්ගලයන් සඳහා ඔබ ණය ලබා දීමට යෝජනා කරන්නේ නම් ලබා දෙන ණය වර්ග කෙටියෙන් සාකච්ඡා කරන්න. ඔන්න කාර්ක ප්‍රාග්ධන, සාවර ප්‍රාග්ධන, එහෙම නැත්නම් අපකර වගේ දේවල් කීපයක් ලියන්න, කීපයක් විස්තර සඳහන් කරන්න. එතකොට ඒකෙදි ස්වභාවයන් එහෙම නැත්නම් වාසිය වාසි අවදානම් මගේ කාරණා 5කට අපි කතා කරනවා කියලා ඒක දැනගන්න ඕනේ. තුන්වෙනි එක වෙන්න පුළුවන් මේ අදාළ කාර්යයේදී ඔබ යෝජනා කරන ණය සුරුකුම් මොනවාද? සුරුකුම් වර්ගීකරණය කරන්න, ලබා ගැනීමේදී ඔබ සලකා බලන කාරණා මොනවාද? එතකොට ඒ සුරුකුම් ලබා ගන්න ක්‍රමවේද මොනවාද? ඒ වගේ සාකච්ඡා කරන්න පුළුවන්. හතරවෙනි එකෙන් අපිට අහන්න පුළුවන් මේ ආකාරයේ ණය සුරුකුම්, ණයලාභීන් සහ ණය නිපැයුම් සම්බන්ධ කිරීමේදී ඔබ සාකච්ඡා කරන යෝජනා කරන තත්ත්ව කොන්දේසි කෙටියෙන් සාකච්ඡා කරන්න. අර මම කිව්වේ අරයට වයස නම් මොකද කරන්න ඕනේ? අරයාගේ ව්‍යාපාර දැනුම අඩුයි නම් මොනවද අපි කරන්න ඕනේ? එතකොට එහෙම නැත්නම් කාලය පිළිබඳ අපි මොනවද කරන්න ඕනේ? එහෙම නැත්නම් පොලි අනුපාත කොහොමද විය යුත්තේ? එතකොට ණය කොන්දේසි කොයි ආකාරයෙන් සිද්ධ විය යුත්තේ? හරි. එහෙම නැත්නම් අපි ගත්තොත් කාර්ක ප්‍රාග්ධනයන් නම් අපි කොයි විදිහටද ණය මුදල සකස් කළ යුත්තේ? හරි. අපි කියවනේ දැන් එයාගේ තොගේ නම් මෙහෙම එකක්.
ණය ගැතියන් නම් තව එකක්. පොදු කාර්ය පිරිවෙන් නම් තව එකක්. අන්න ඒ ආකාරයට හතරවෙනි එක අහන්න පුළුවන්. ඒතර ඕ ටික තමයි සාමාන්‍යයෙන් අපිට අහන්නට පුළුවන් ටික අමාරු ප්‍රශ්නයක් වෙන්නේ. අනිත් ස්ට්‍රේට් ෆෝවර්ඩ් ටික කොහොමද ඔයගොල්ලෝ ණය නිපැයුමක් විස්තර කරන එකක්, ඒකේ ලක්ෂණ හොයන එකක් ඒවා සාමාන්‍ය දේවල්. හරි ඊට උඩින් තියෙන මේ ප්‍රශ්නේ. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් මම කිව්වා මොන හරි අවස්ථාවක මෙන්න මේ වගේ පුද්ගල කොටසක් දීලා මෙන්න මේ වගේ ණය නිපැයුමක් සකස් කරන්න, ෆෝමියුලේට් කරන්න, හදන්න. එතකොට මම කිව්වේ කාරණා 6ක් විතර අපි බලනවා. එතකොට ණය අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි ණය කලඹ, එතකොට ණය මූලික ලක්ෂණ, එහෙම නැත්නම් අවදානම් වර්ග, එහෙම නැත්නම් ප්‍රොෆිටැබිලිටි එක පෝර්ට්ෆෝලියෝ එක කොහොමද අපි ඇඩ්වර්ටයිස් කරන්නේ? හරි එතකොට ඒක ණය සකස් කරන්න අපි වෙන තත්ත්ව කොන්දේසි මොනවද? අන්න ඒ විදිහට අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒත් ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සෙක්ෂන් 1 එකේ. මොකද ඊට කාලයකට කලින් අපෙන් නම් ගොඩාක් වෙලාවට ප්‍රායෝගික නොවන ප්‍රශ්න කියන්නේ ට්‍රැඩිෂනල් විදිහට නිකන් ඇහුවා කටපාඩම් කරගෙන ලියන්න පුළුවන් ඒවා. නමුත් මෑත කාලීනව ගොඩක් ඔය මම කියපු ආකාරයේ ප්‍රායෝගික ප්‍රශ්න ඇහුවා. දැන් මම ඕගොල්ලන්ට අපි ක්ලාස් එකේ උදාහරණ කීපයක් කතා කරා. දැන් ඕගොල්ලන්ට මම දැන් දෙපාරක් තුන් පාරක්ම සජෙස්ට් කරා. ඔයගොල්ලෝ දැන් මේ එක ශේත්‍රයක් ගන්න. අපි ගන්න ඇග්‍රිකල්චර්, අපි ගන්න ටූරිසම්, කන්ස්ට්‍රක්ෂන්. ඒ අරගෙන මේ ඉන්න ණයලාභී, මේ ණය නිපැයුම්, මේ ණය සුරුකුම් හදන්න ලියන්න. ප්‍රශ්න කරලා බලන්න. ලියලා ගැටලු මොනවා හරි තිබ්බොත් අහන්න මගෙන් මෙන්න මේ අඩුපාඩු. ඒ වගේම තමයි දෙවෙනි එකට මම කිව්වා නිවාස ණය, පුද්ගල ණය, ක්‍රෙඩිට් කාඩ් එකක්, එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන ණය අරන් ඔයගොල්ලෝ ෆෝමියුලේට් කරන්න. කොහොමද ප්‍රපෙයාර් කරන්නේ? මෙන්න මේ සෙට් එකට දෙනකොට මොනවද මම බලන ලක්ෂණ? මොකද්ද පෝර්ට්ෆෝලියෝ එක? මොකද්ද ලාභ තත්ත්වය? කොහොමද මම මාකට් කරන්නේ? කොහොමද මේකට ඉන්ෂුරන්ස් වගේ අනිත් තත්ත්ව කොන්දේසි දාන්නේ? මොකද්ද මේකේ තියෙන වාසිය අවාසි? මොකද්ද මේකේ තියෙන ණය කොන්දේසි? නැත්නම් ණය අවදානම් අවම කිරීම මොනවද? කියන ආකාරයට ප්‍රශ්නයක් දෙකක් තුනක් හදලා පුරුදු වෙන්න. එතකොට ඒව කරගෙන යද්දිත් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ලියලා මට ඒක ඕගොල්ලන්ට එවන්න පුළුවන්. එහෙම නැත්නම් පන්තියේ කතා කරන්න පුළුවන්. මම නම්බරෙත් මම හිතන ගිය සතියේ දුන්න මොනවා හරි එකක් තිබුණොත් දැම්මම. මොකද අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. අන්තිම මොහොත වෙනකන් ඉන්නකොට මේ ටික අපිට අමතක වෙනවා. එතකොට අපිට මේක ආයෙ මුලින් ඉඳන් කරනවා. එතකොට අර කියන ගෝ එක නැති වෙනවා. දැන් සෙක්ෂන් 1 එකේ ඉවරලා සෙක්ෂන් 2 එකට යන්න කලින් මම මේ කියපු කාරණා ටික ප්‍රශ්නයක් දෙකක් තුනක් තමුම් හදාගෙන නැහැ. එතගෙන දැන් මම කියපු කාරණා ටික කරලා බලන්න. ගැටලු තිබ්බොත් අපි නැවත සාකච්ඡා කරමු. right. ඒ ටික තමයි මගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ සෙක්ෂන් 1 එකට මොනවා හරි ගැටලු තියෙනවද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න යන්නට කලින්. ඕනේ දෙයක් අහන්න පුළුවන් මොනවා හරි ගැටලු තියෙනවද? right. එහෙනම් අපි ඊළඟ එක බලමු. right. මේක පැහැදිලිද පේනවද? ස්ක්‍රීන් එක. එතකොට ණය ප්‍රතිපත්ති මඟ පෙන්වීම මූල්‍ය ආයතනයකට thank you ඉෂාන්. ප්‍රමිතිගත ණයංගීම් සංවර්ධනය සඳහා බෙහෙවින් වැදගත් වනවා පමණක් නොව ණය නිලධාරීන් ශක්තිමත් ණය සංස්කෘතියක් වර්ධනය කර ගැනීමෙන් විශ්වාසයකින් යුතුව තමන්ගේම විනිශ්චයන් ගැනීමට හැකියාවක් ඇති කරනු ඇත. එතකොට ඒකේ අපි කියනවා නිසි පරිදි ව්‍යාපාරික ණයදීම් ක්‍රියාවලියේ ක්‍රෙඩිට් ප්‍රොසෙස් මූලික පියවරයන් නම් කරන්න, ව්‍යාපාරික ණයදීම් යැගීම් ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන් පැහැදිලි කරන්න, ණය අත්තිකරණ අතර වෙනස්කම් නිසඳුම් සමග දක්වන්න, අවදානම් කළමනාකරණය කිරීමේ බැංකුවේ ණය සංස්කෘතිය වැදගත්කම විස්තර කරන්න. ඒතර මේකෙදි අපිට මේ සෙක්ෂන් 1 එකට අදාළ ප්‍රශ්නේ මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? මට ඒක කියලා ඉන්නකෝ. අපි ඉස්සරම් බලමු මේක කොහෙන්ද ආවේ කියලා තේරුම් ගන්න බෑ මොකක් හරි කරන්න කලින් නේ. කාටද පුළුවන්ද කියන්න මේක මොකද්ද මේකට රිලෙවන්ට් එක කියලා?
ණය සහ අත්තිකාරම් පිළිබඳ ප්‍රශ්නය. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි කොටස තමයි අපිට මෙතනදි මේ අහන්නේ. රයිට්? එතකොට එහෙමනම් අපිට විනාඩි කීපයක් අරගෙන බලන්න ණය මොකද්ද අත්තිකාරම් මොකද්ද කියලා ඕගොල්ලෝ මැප් අවුට් කරන්න බලන්න උත්තරේ බලන්න කලින් මොනවද ණය කියන්නේ මොනවද අත්තිකාරම් කියන්නේ මොනවද ණය සඳහා උදාහරණ මොනවද අත්තිකාරම් සඳහා උදාහරණ අපි ඊට පස්සේ සාකච්ඡා කරමු බලන්න ඒකට අටෙම්ප් කරන්න පුළුවන්ද කියලා. ඊටු තුනම අපිට මෙතෙන්ට අදාළ වෙනව නෙවෙයි. ඊටු තුන වෙන ඒරියාස් වලින් එන්නේ. නමුත් අපි මේකට උත්තරයක් අපිට දී ගන්න පුළුවන්ද බලන්න. විනාඩි 5ක් ගන්න ඕගොල්ලෝ අතරතුර. මොනවද ඔයගලන්ට හිතෙන්නේ මේකේ? මෑත කාලිනවම හොඳ ප්‍රශ්නයක්. ඒතර මේකට හොඳ උත්තරයක් අපි අද ලැහැත්ති කරගත්තොත් ඒක ඉස්සරහට මේ කරගන්නත් පුළුවන්. මොකක් වගේද උත්තරේ වෙන්නේ? දැන් මේ වගේ ප්‍රශ්නකට උත්තරයක් ලියනකොට මම හැම දෙයක්ම කියනවා වගේ දැන් අර හැම වෙලේම මොකක් හරි ස්ට්‍රක්චර් එකකට දැන් මොඩල් එකකට යන එක ලේසි. දැන් අපි මම ඔයගොල්ලන්ට එදා කියලා දුන්නානේ ණය නිපැයුමක් ගැන ලියනකොට කාරණා 5ක් අපි ලියමු කියලා. මොකද්ද? පළවෙනිම දේ නිර්වචනය, දෙවෙනි එකේ තියෙන මූලික ලක්ෂණ, තුන්වෙනි එකේ තියෙන වාසි අවාසි, හතරවෙනිව තියෙන ණය අවදානම් සාවදානම් අවම කිරීම, පහ නිදසුන. ওই පහනි සාමාන්‍යයෙන් අපිට මොනවා හරි ණය නිපැයුමක් වෙන්න පුළුවන් process එකක් ගැන අපිට හරියටම කාරණා ටික තියෙනවා නම් ලියන්න පුළුවන් ක්‍රමවේදය. ඒ වගේ දැන් මෙහිම ප්‍රශ්නයක් ඇහුවාම දැන් අත්තිකාරම් අතර වෙනස්කම් නිදසුන් සමග දක්වන්න කියලා කියන්නේ. එතකොට මෙහෙම කරනකොට බලන්න ඉස්සෙල්ලම දැන් අපි ණය හැටියට හඳුර ගන්නවා අත්තිකාරම් හැටියට හඳුර ගන්න දේවල් ගත්තොත් අත්තිකාරම් අපි කියන්නේ ඔය ඕවර්ඩ්‍රාෆ්ට් එකක් මෙතන. බැංකු වෛරා කෙටි කාලීන චක්‍රීය ණය TR loan ඒ වගේ වනේ. ඒ කියන්නේ අපි දන්නවා අවුරුද්දකට වඩා අඩු කාල සීමාවක තියෙන ඒවාට අත්තිකාරම් කිව්වා. advances. ණය කියලා කියන්නේ දිගු කාලීන අපි කාලය අවුරුද්දට වඩා වැඩි කාලයක් කියලා කියනවා. එතකොට ඒ කියන්නේ කාලීන ණය, උකස් ණය, ව්‍යාපෘති ණය, එම් පුද්ගල ණය ඒ වගේ. එතකොට දැන් අපි උදාහරණයක් ටක් ගාලා ආවන ඔළුවට. ඒ උදාහරණේ ආවහම ඊළඟට අපි දැන් කියනකොට මේකේ වෙනස්කම් දැන් ණයේ තියෙන සහ අත්තිකාරම් අතර තියෙන වෙනස්කම් හඳුනා ගන්න කිව්වහම අපිට ඒක දැන් පොඩි ටේබල් එකකින් වගේ දාගත්ත නම් ලේසි. නිකම් පල්ලෙහාට ලියාගෙන යනවට වඩා. එතකොට අපි දැන් ණය කියලා එක කොලම් එක, අත්තිකාරම් කියලා තව කොලම් එක මේ පැත්තේ අපේ අයිටමයන් තියෙනවා. එතකොට අපේ කාලය පුළුවන්. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් ආපසු ගෙවන මූලාශ්‍රය කොහොමද ඒවා ගෙවන්නේ. එතකොට ඒක අක්‍රමික ණය හැටියට අපි තියෙනවනම් එහෙම නැත්නම් මේකේ භාවිතාව මොකක්ද මේකේ පර්පස් එක. හරි? ඒ වගේ අපි යම්කිසි නිර්ණායක ටිකක් අපිට තියෙන්න ඕනේ. ඒ අනුව තමයි මේ වෙනස් වීම
මෙහෙම ලියන්න පුළුවන්. නැත්තම් නිකම්ම අපිට මෙහෙම ලියාගෙන යන්න ගියොත් අපිට මිස් වෙන chance එකක් තියෙනවා. මොකද ලකුණු 5ක් ගන්න එපා. ලකුණු 5ක් ගන්න නම් අඩුම ගානේ කාරණා 4ක්වත් එකිනෙකට වෙනස් වෙච්ච ටික කියන්න ඕනේ. ඒ වගේම නිදසුන් කියන්නත් තියෙනවා. ඒ කියන්නේ අපිට මේක අර සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වෙන approach එකකට අපි යන්න ඕනේ. දැන් මම කියන්නේ day 1 ඉඳන් අපි එහෙම පුරුදු වෙන්න. පුළුවන් තරම් ප්‍රශ්නයක් දුන්නම් ප්‍රශ්නය අඳුරගෙන ඒ සඳහා උපරිම සාධාරණයක් අපෙන් වෙන්න ඕනේ. එතකොට දැන් අද මේ ඉගෙන ගන්න දේ ඉදිරියටත් ඒ විදිහට ආවොත් වෙන ඕනෑම අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ වගුවකින්, ප්‍රස්තාරයකින්, සටහනකින්, මොඩල් එකකින් ඒ වගේ මේ අපි පෙන්වන්න පුළුවන් නම් එතන තමයි අපේ දක්ෂතාවය. එතකොට අපිට මේක පැටලෙන්නෙත් නෑ. ඒ වගේම හරි ලේසි ඉස්සරහට මේක මේ අරගෙන යන්නට. රයිට්? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේකට කොහොමද උත්තරේ දෙන්නේ කියලා මම දැන් පැහැදිලි කරන්නම් වගුවෙන්ම මෙන්න මෙහෙම. දැන් අපි මෙන්න බලන්න මේකට මෙහෙම වගේ කරන්න ගියොත් අපිට හරි ලේසි. මෙන්න බලන්න. කොහොමද බලන්න මේක? මේකෙදී කාරණා දැන් අපි කොහොමද ලකුණු 5ක් අපිට ගන්න නම් කාරණා 4ක්වත් ලියන්න එපා. අරමුණ. මොකද්ද මේ ණය දුන්නාම ණය අපි දෙන්නේ ඇයි? භාවිතාව මොකද්ද? එතකොට ආපසු ගෙවීමේ කාලය අපි දන්න වසරට අඩු වැඩි කියලා තියෙන හින්දා ඒක අපිට පහසුයි. ඊළඟට ආපසු ගෙවීමේ මූලාශ්‍රය. ඒකත් අපි දන්නවනේ කොහොමද ගෙවන්නේ? කොයි විදිහටද මේ අධිකාරම් ගෙවෙන්නේ? ආපසු ගෙවීමේ හැකියාව. right? එතකොට ඒකත් දෙක අතර වෙනස්කමක් තියෙන නිසා. අක්‍රමික ණය කොහොමද NPL හැටියට අපි හඳුනගන්නේ? උදාහරණ. දැන් බලන්න මෙන්න මේ වගේ මොඩල් එකකට අපි මෙහෙම යනවා නම් අපිට ඉදිරියේදී උනත් කොච්චර පහසුයි කියලා ඔයගොල්ලෝ හිතනවාද කියලා මට කියන්න. දැන් මේ වගේ උත්තරයක් අපි යෝජනා කරනකොට මේකේ තියෙන වාසිය අපි ඉදිරියේදී තැනක අත්තිකාරම්ම හඳුන්වන ණය මුදලක ණය මුදලේ ආපසු වීමේ කාලේ වසරට වඩා අඩුයි. මේ වාක්‍ය හරිද වැරදිද කියලා වෙන තැනක අහනවා. මොකද වෙන්නේ? වාක්‍ය හරි. කොහෙන්ද අපි හොයාගත්තේ? මෙන්න මෙතනින්. එතකොට මෙන්න මේ වගේ දේවල් තමයි අපි විභාගෙදි පුරුදු වෙන්න ඕනේ. මොකද මේක පළවෙනි පාර වට අමාරුයි. පළවෙනි පාර වෙයි මෙහෙම හිතුනේම නැහැ. හරි. ඒක හිතෙන්නේ නැති එක හරි. හැබැයි ඊළඟට වට හිතෙනවනේ දැන්. දැන් ආයෙ ණයාත්තිකාරම් ගැන කතා කරන්න ගියා. එහෙම නැත්නම් වෙන මොන හරි ප්‍රොඩක්ට්ස් දෙකක් ගැන කතා කරන්න ගියත් වාට හිතෙනවා රයිට්. නිකම්ම දැන් කාරක ප්‍රාග්ධනයි ස්ථාවර ප්‍රාග්ධන ප්‍රොඩක්ට් ගැන කතා කරනකොට මට මෙතන මේ මානක මේ විදිහට අයිතමයන් දාලා මට කරන්න හිතෙන්නේ නැද්ද? ක්‍රයිටීරියා දාලා මට කරන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. අන්න එතනින් තමයි පටන් ගන්න. එතනින් තමයි පටන් ගන්න. හරි. එතකොට දැන් මේකේ ගත්තොත් අරමුණ මොකක්ද අපි ගත්තොත් ණයක් ගත්තොත් සාමාන්‍යයෙන් දිගු කාලීන නේ. අපි කියන්නේ අවුරුද්දට වඩා අඩු කාල සීමාවෙන් දෙන්නේ අත්තිකාරම්, අවුරුද්දට වඩා වැඩි කාලයක් දෙන්නේ ණය. එතකොට අවුරුද්දට වඩා වැඩි කාලයක් දෙන ගොඩක් ඒවා ආයෝජන හැටියට යනවා. ඒක තමයි ඒකේ පර්පස් එක. අත්තිකාරමක් ගත්තොත් ඒකේ පර්පස් එක ගොඩක් වෙලාවට කාරක ප්‍රාග්ධන හෝ පාරිභෝගික ක්‍රෙඩිට් කාඩ් එකක්. එතකොට එහෙම නැත්නම් වර්කින් කැපිටල් ලෝන් එකක්. ඒ වගේ ඒවා ගොඩක් අවුරුද්දක් වගේ ඇතුළත එන OD එකක්. ඒවා අත්තිකාරමක් ගත්තොත් ඒකේ අරමුණ එහෙම නැත්නම් පර්පස් එක ඒක. ආපසුගියම කාලේ අවුරුද්දට වඩා වැඩි සාමාන්‍ය අවුරුද්දට වඩා අඩුයි. ආපසු ගිවන්නේ future cash flows, projected cash flows. මොකද දැන් අද තියෙන මුදලින් නෙවෙයි. අත්තිකාරම් නම් වර්තමානයේ. එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ අද තියෙන අතේ තියෙන මේ මුදල් ප්‍රවාහ වලින් එක ගෙවන්නේ. OD එක ගත්තා. එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන වෙන නෑක් ගන්නකො postage check discounting එක. නැත්නම් stock loan එකක්. මේ අපි හඳුනා ගන්නා ණය. අපි දන්නා මෙන්න මේක රියලයිස් වුණාම මේක පේ වෙනවා. ඒක නිසා ආපසු ගෙවීමේ හැකියාව මොකද්ද? ආපසු ගෙවීමේ හැකියාව ඔන්නක හොඳ පොයින්ට් එකක්. ඒක දැන් වෙන තැනකදීත් අපිට සාකච්ඡා කරන්න ඒවි. කොහොමද ආපසු ගෙවීමේ හැකියාව තීරණය කරන්නේ? මේක ඇත්තටම මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී තමයි අපි සාමාන්‍යයෙන් අපි දැනගන්නේ. ආලෝක ප්‍රශ්නයක් තියෙනවා අහන්න. භාෂණී මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවද භාෂණී? වාත උස්සන් ඉන්නවා hands up. right. එහෙම නැත්නම් අපි සාකච්ඡා කරමු.
ආපසු ගෙවීමේ හැකියාව තීරණය කරන්නේ. එතකොට දැන් අපි ගත්තොත් ණයක් it's okay බාලෝක. ණයක් ගත්තොත් ඒකෙදි මුල් මුදලයි පොලියයි දෙකම ගෙවනවා. එහෙමනම් අපි කියන debt service cover ratio ණය සේවා ආවර්ණිත අනුපාතයෙන් තමයි ණයක් ආපසු ගෙවන්න පුළුවන්ද බැයිද කියලා බලන්න. ඒ වගේම තමයි අත්තිකාරමක් ගත්තොත් ඒකේ ඉන්ට්‍රස්ට් එක විතරයි ගෙවන්නේ. මැචුරිටි එකේදී මුදල ගෙවන්න අනික ඉන්ට්‍රස්ට් එක විතරක් ගෙවනවා. ඒකට කියනවා පොලි සේවා ආවර්ණිත අනුපාතය. ඉන්ට්‍රස්ට් කවර් එක. අලුත් දෙයක් ඕගොල්ලන්ට නමුත් ඒක අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඒක හැබැයි හොඳ පොයින්ට් එකක් මේ දෙක අතර වෙනස්කම් ගැන සාකච්ඡා කරන්න. NPL හඳුනාගන්නේ වාරික 3ක් හැටියට ගත්තොත් ණය අත්තිකාරම් නම් දවස් 90ක්. උදාහරණ මෙතනදී ලියුවා. දැන් බලන්න මේක. දැන් මේ ප්‍රශ්නෙට කොහොමද අපි අවතීර්ණ වුනේ? ණය කියන එකයි අත්තිකාරම් කියන එකේ අතර වෙනස්කම් පැහැදිලි කරන්න. නිදසුන් සහිතව. එතකොට අපි බැලුවා මොනවද මේ දෙක අතර වෙනස්කම්? ආපසු ගෙවීමේ කාලය, මේවා පාවිච්චි කරන අවශ්‍යතාවය, එතකොට ආපසු ගෙවන මූලාශ්‍රය, NPL හැටියට හඳුනා ගන්නා ක්‍රමවේදය, එතකොට ආපසු ගෙවීමේ හැකියාව තීරණය කරන නිර්ණායක. ඔන්න ඔය පහ තමයි අපි තෝරගත්තේ මේ දෙක අතර වෙනස්කම්. ඒ වගේම උදාහරණ 6 වෙනි එක ලියුවා. දැන් මම මොකද කරන්නේ මේක විභාගෙදි නිකම්ම ලියන්නේ නැතුව ටේබල් එකක් හැටියට දාලා අපි හොඳට ප්‍රසන්ට් කරනවා එක්සැමිනට. එතකොට එයාට තේරෙනවා දැන් මේක මේ පළවෙනි වතාවදී ආව නමුත් දෙවෙනි තුන්වෙනි වතාව වෙනකොට අපි මේ ක්‍රමයේ තමයි භාවිතා කරන්නේ. මෙතනදී ලොකු වටිනාකමක් අපිට එනවා. එක්සැමිනට තේරෙනවා අපි කරන ක්‍රමවේදය. අපි මේ ප්‍රසන්ට් කරන විදිහ. අපේ දැනුම් ප්‍රමාණය. ඒතර අපි මේ විදිහට දැම්මොත් ලකුණු 5න් 5ක් මේකට ගන්න පුළුවන්. අන්න ඒක තමයි මම කියන්නේ day 1 ඉඳන් අපි පුරුදු වෙන්නට ඕනේ. මොකක් හරි නිකම්ම දැන් plan එකක් එක්ක. දැන් නිකම්ම ණයත්තිකාරම් කියලා ආපු ගමන්ම ඔයා ලියාගෙන ගියා නම් මෙච්චර හොඳ උත්තරයක් ඔයාලට කියන්න බෑ. අපි විනාඩියක් දෙකක් ඔයා කල්පනා කරන right loans advances. උදාහරණ loans වලට advances. මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවද? මේක පාවිච්චි කරන්නේ මොකටද? ආපසු ගෙවන්නේ කොහොමද? එහෙම නැත්නම් මේක අපි මේ ණය මුදලක් ලබා දීමේදී මේ අනුමත කරන ක්‍රමවේද මොනවාද? NPL වගේ කොහොමද අපි හඳුනගන්නේ මේක? ආපසු ගෙවන මූලාශ්‍ර මේවා ඉදිරියේදී මේවා අද පැහැදිලිද? එතකොට අන්න මේ විදිහට මේක හදාගත්තා නම් අපිට සෑහෙන පහසුවක් තියෙනවා ඉතා හොඳ උපරිම ලකුණු ලබා ගැනීමේ උත්තරයකට යන්නට. සර් මේ එතකොට ඕවා ලියන්නේත් අපි පොයින්ට් ෆෝම් වලින්නේ. මේ පොයින්ට් ෆෝම් එකෙන් තමයි දීලා තියෙන්නේ. එකක්වත් අපි මෙතනින් එහාට ලියන්නේ නැහැ මේ රචනා ආකාරයෙන්. පුළුවන් තරම් පොයින්ට් ෆෝම් එකෙන් දැන් මේ ඇවිල්ලා මේ පොයින්ට්ස් පහක් නෙමෙයි ලියලා තියෙන්නේ. මේක දැන් කාටද ලියන්න පුළුවන් කතන්දරයක් වගේ. ණය. දැන් ඔය ටික ලියනවා ණය මෙන්න මෙහෙමයි අත්තිකාරම් මෙහෙමයි කියලා කැලි දෙක ලියන්නත් පුළුවන් කාටද. හැබැයි එතනදී තියෙන අවාසිය ඔයා මේ දෙක සංසන්දනය කරන්නේ නැහනේ. දැන් ණය මෙහෙමයි කියලා ඒක ලියලා අත්තිකාරම් මෙහෙමයි කියලා ඒක ලියන එකේදී අපිට ලකුණු අඩු වෙනවා. ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කරන මොකද කම්පෙයාර් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ණය ගැන ලියනවා එක ලයින් එකක් ඒකම අත්තිකාරම් එකක් ලියනවා ආයෙ ලියනවා ඒකත් එච්චර සාර්ථක නැහැ. මේක අති සාර්ථකයි. වැලු බැලමටම ඔයා ක්‍රයිටීරියාස් අතරම 4ක් ලියවලා නැති ඒවා 6ක් තියෙනවා මෙතන. හරි ණය පිළිබඳ ලක්ෂණ ටිකක් තියෙනවා අත්තිකාරම් ලක්ෂණ ටික. ඒ දෙක අතර වෙනස්කම් මෙතන කතා කරලා තියෙනවා. කෙලින්ම නිකන් එක්සැමිනර් බලන ගමන්ම ලකුණු 5ක් මේකට දිගට අයින් කරන්න පුළුවන්. මේක තමයි පුළුවන් තරම් බලන්න ඕනේ විභාගෙදී අර අපි ප්‍රසන්ට් කරන විදිහ. කියන්නේ කාරණා දැන ගැනීම සහ දැනගත්තමදී ඒක අපි කොයි විදිහටද ප්‍රසන්ට් කරන්න කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. සර් මේ ඔය පේපර්ස් කවුද බලන්නේ? අපි තමයි බලන්නේ. ඒ කියන්නේ පේපර් මාකින් කරන්නේත් අපිම තමයි. හැබැයි අපිට සිංහල මම කරොත් මම ඉංග්‍රීසි කරනවා. මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෙක්චරර්ස්ලාටම තමයි අපව බාර දෙන්නේ. හැබැයි වෙනස් කරනවා. දැන් මම සිංහල උගන්වනකොට මට බෑ සිංහල පේපර්ස් බලන්න. මම ඉංග්‍රීසි කරනවා. ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් මම මේ ඉංග්‍රීසි වලින් කරන හින්දා මම බලන්නේ සිංහල පේපර්ස්. එතන නමුත් අපිට සජෙස්ටඩ් ආන්සර්ස් කියලා එක එක්සැමිනර් දෙනවා. හැබැයි අපි එතනින් එහාට ගිහිල්ලා තමයි අපි දැන් අපිට ළමෙක් මේ මේකට අමතරව එයා වෙන ටිකක් දාලා තිබ්බා කියලා ඒ උත්තර හරිනම් අපි ලකුණු දෙන්න. එහෙම.
suggested answers කියන්නේ හරිම උත්තරේ නෙවෙයි. එතනින් එහාට තව යන්න හැකියාවක් තියෙනවා. එතකොට සර් මේ කවුද පේපර් එක හදන්නේ? හදන්නේ එක්සැමිනර් කෙනෙක් වෙනුවෙන්. එයා පේපර් බලන්නේ. එයා නිකන් චීෆ් එක්සැමිනර් වගේ ඉන්න අවස්ථා තියෙනවා. නැත්නම් එයා ප්‍රශ්නෙත් පේපර් එකත් හදලා උත්තරත් හදන්නේ එයා. පුරක් වෙලාවට දැනට නම් මේ රජයේ බැංකුවක සාමාන්‍යයෙන් ඔය AGM DGM වගේ ලෙවල් එකක කෙනෙක් තමයි සාමාන්‍ය ප්‍රශ්න හදන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රය හදනවා නම් අපිට ලෙක්චර්ස් කරන්න බෑ. අන්න මේ විදිහට තමයි ඒක ඒගොල්ලෝ හදන්නේ. නැත්නම් දැන් මම ලෙක්චර්ස් කරලා ඉවර වෙලා මම ප්‍රශ්න හැදුවොත් එම එතකොට ඒකේ පොඩි ගැටලුවක් වෙනවනේ conflict of interest එක. ඒතර එයා ලෙක්චරර් කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් අපිට පුළුවන් දැන් උදාහරණයකට දැන් මම අපි සාමාන්‍ය අවුරුදු දෙකෙන් දෙකට විතර වගේ අපි ප්‍රශ්න බැංකුවක් වගේ අපි යෝජනා කරනවා මෙන්න මේ වගේ ප්‍රශ්න මේ දාන්න කියලා. ඒතර එයාගේ ඩිස්කෂන් එක ඒව සමහර වෙලාවට මේ ඒවෙන් කොටසක් හෝම තෝරගෙන කරන අවස්ථාවක් තියෙනවා. දැන් අපි පන්ති උගන්වන සමහරට ඒක ඒ විදිහට වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක අපිට සොෆ්ට් කෝන් එකක් කරගන්න අවශ්‍ය නැහැ. බෝනස් එකක් හැටියට හිතනවා ඇරෙන්න අපි මූලික සූදානම් වෙන්න ඕනේ. කොයි විදිහටද අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන එක. දැන් මට විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියන්න ඕන වෙන්නේ දැන් මේක කටපාඩම් කරගෙන යනවට වඩා ආවේනික ක්‍රමවේද. දැන් මෙතනදී අපි දැන් ණය අත්තිකාරම් කියන දෙක අතර වෙනස්කම් සාකච්ඡා කරන්න ඔයගොල්ලෝ ටේබල් එකක් ගැහුවාම ඊළඟට අපිට සමහරට එන්න පුළුවන් on balance sheet off balance sheet. ගැන වෙනස්කම් ගැන කතා කරන්න. එතකොට 1 2 3 කියලා ඔයගොල්ලන්ට පොයින්ට්ස් ටිකක් මෙතන දාගන්න පුළුවන්. ශේෂ පත්‍රයේ මත හෝ පිටත මූල්‍ය ප්‍රවාහ එළියට යෑම හෝ නොයෑම, එහෙම නැත්නම් ඒකට උදාහරණ, එහෙම නැත්නම් ෆී ඉන්කම් එකද ඉන්ට්‍රස්ට් ඉන්කම් එකද කියලා ඒත් මේ වගේ මේ ටේබල් එකකින් වාට එක කරන්න පුළුවන්. අන්න ඒ වගේ පුළුවන් තරම් බලන්න ඕනේ දැන් අපි ඒ ඉගෙන ගන්න දේ තව ඉදිරියට අරන් යන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ අපිට අහුවොත් එම ස්ථාවර ප්‍රාග්ධන සහ කාරක ප්‍රාග්ධන අතර වෙනස්කම් කියලා ඒත් පුළුවන් අරමුණ තියෙන ආපසුගේම කාලේ මූලාශ්‍ර ආපසුගේම හැකියාව නිර්ණායක අක්‍රම මේකමනේ. ඒත් මේකමයි නේ. ණය අත්තිකාරම් කියන එකට වෙන වචනයක් තමයි කාලීන ණය සහ ගෙඩි කාලීන ණය කියලා. නමුත් ඒක අහුවගම කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මොඩල් එකක් ප්ලෑන් එකක් ගන්නවා. මේක ඔය අරගෙන දැන් ළමයි අපි 100ක් ගත්තොත් 5 දිනක්වත් මේ දේ කරන්නේ නැහැ. එතකොට ඒ 5 දින අතරට වයන්න. ඉතුරු අය කට්ටිය කොච්චර කිව්වත් මේක ඔහෙ මට පුළුවන් කියලා ලියනවා. ඇයි ඒ? එයාලා කැමති නෑ වෙනස් වෙන්න. දැන් මම කියන්නේ එහෙම නෙවෙයි. ඕගොල්ලෝ වෙනස් වෙන කොටස ඉන්න. වෙනස් වෙන තැන හිටියොත් අපිට හරි ඉම්පැක්ට් එකක් කරා හැකියි. ඒක දැන් ඒක අපිටත් අදිනවා, එක්සැමිනර්ටත් අදිනවා. ඒතර යා බැලු බැලමට මම රයිට්වා මේ වගේ එකක් කරපු ගම ලකුණු පහ නිකන් නෑ දීලා වැඩේ තියෙන නිසා මේ අපිට හිතෙන්නම ඡේද ගණන් ලියන්න මොකද මේ අපි එහෙම තමයි ලිව්වෙත්. එහෙම හැබැයි පාස් වුණත් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔහොම ලියන්න මේ අයිඩියා එකක් එන්නේ නැහැ. ඡන්දිම මට තේරෙන්නේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ සර් දැන් අපි ඡේද ගණන්නේ ලියන්නේ. ඔව්. ඡේද ගණන් කිව්වට සමහර වෙලාවට එක ප්‍රශ්නෙට මේ පිටු භාගයක් වගේ. ඒ කියන්නේ දැන් පාස් වෙලා එහෙමත් තියෙනවනේ මේ ට්‍රේඩ් එක. එතකොට මේ ඔහොම ලියන්න අපිට හිතෙන්නෙම ලකුණු හම්බෙන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි. ඒ ඇටිටියුඩ් එක මොකද දැන් අර පාස් වෙනවා කියන එකේදී ගන්දිම නෑ. එතනදී කවුරුත් දැන් මොනම එක්සැමිනර් කෙනෙක්වත් ඔයා පොයින්ට් ෆෝම් එකෙන් ලිව්වේ නෑ කියලා ෆේල් කරන්නේ නෑ. එහෙම කරන්නේ නෑ. දැන් උදාහරණයකට මම පේපර් එක බලන්න ගියාමත් එහෙම දැක්කහම අපි දැන් එක්සැමිනර් කියලාම තියෙනවනේ මේක පොයින්ට් ෆෝම් වලින් ලියන්න කියලා උඩ ඉන්ස්ට්‍රක්ෂන් දීලා තිබිලත් ළමයි එහෙම නොලිව්වා කියලා අපි අඩු කරන්නේ නෑ. ඒක නොකළ යුතු වෙන මොකද දැන් මමත් කවදා හරි දවසක මෙතෙන්ට එන්නේ නැත්තේ ඔය වගේ තැනක ඉඳලා විභාගයක් ලියලානේ. ඒතර අපි එහෙම බැලුවොත් අපි එහෙම කරන්නේ නැහැ. හැබැයි අපිට අවශ්‍ය නම් අපිට කියන්න පුළුවන් පොයින්ට් ෆෝම් එකෙන් මෙයා ලියලා නැහැ කියලා ඕනනම් අයින් කරලා දාන්න පුළුවන්. but 99%ම එක්සැමිනර්ස්ලා එහෙම කරන්නේ නැහැ. හැබැයි අපි පොයින්ට් ෆෝම් එකෙන් නොලිය ඡේද ලියන එකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් එනවා. මොකද හේතුව එක්සැමිනර් මේක ඇවිල්ලා කියවගෙන යනකොට හිතුනොත් මේ දැන් පොයින්ට් 4ක් තිබ්බොත් ලකුණු මෙච්චරක් දෙන්න. ඒ ලෙවල් එකට අපිට දැන් පේපර් මාකින් එකේ කියනවා. එයා කියනවා පොයින්ට් 4ක් ලිව්වොත් ලකුණු 5යි. 3ක් ලිව්වොත් 4යි. දෙකක් ලිව්වොත් මෙහෙම ලකුණු. ඒ කියන්නේ පොයින්ට්ස් දෙකක් ලිව්වොත් 1 ලකුණයි කියලා එයා දෙනවා. ඒතර ඒ ස්ටෑන්ඩඩ් එක දුන්නාම අපි මෙහෙම ඡේද කියවලා ගිහිල්ලා අපිට හම්බෙන්නේ නැත්තම් පොයින්ට් 4ක් හරි 5ක් හරි අර ලකුණු 5 අපිට දෙන්න බෑ. හැබැයි තව දරුවෙක් මේ විදිහට ලියලා තිබ්බා. ආයේ මෙතනදී කෙලින්ම මෙයා පොයින්ට්ස් 6ක්ම ලියලා තියෙනවනේ. කෙලින්ම ලකුණු ටික පොයින්ට් ෆෝම් තියෙන ඔක්කොම තියෙනවා. දැන් මේකම චන්දිමා කියන වගේ කාට හරි අපිට පුළුවන් නිකන් ඡේදකින් ලියන්න. කිසි හානියක් නැහැ. හැබැයි ගැටලුව ඔයා ඒ ඡේද ලියාගෙන යනකොට ඒ ඡේදෙදි මේ අවශ්‍ය කරන දේ ඉස්මතු උනේ නැත්තම් එක්සැමිනර්ටත් එක හොයාගන්න බැරි වුණොත් අපි ඩිස්ඇඩ්වාන්ටේජ් එකට සිද්ධ වෙනවා අපිට. ඒක අවොයිඩ් කරන එක තමයි බෙස්ට් එක. දැන් මම කියන්නේ අපි හිතමුකෝ අපිට තියෙනවා දැන් පුරුද්දක් අපි මේ ඡේද වලට ලියනවා කියලා. හැබැයි පුළුවන් තරම්
අපි හිතන්න ඕනේ ඡේද වලින් සමහර ඒවා ලියන්න පුළුවන්. සමහර ඒවා ඡේද වලින් නෙවෙයි පොයින්ට් ෆෝම් එකකින් ලියනකොට බෙටර්. දැන් මේ වගේ එකක් ඡේදෙන් ලියනවාද ටේබල් එකක් දාන එකේද ඔයගොල්ලන්ට හිතන්න වැඩිපුරම ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් අපිට. ටේබල් එකක් දාන එක. මේක කාට හරි ඡේදෙන් ලියන්න බැරි නෑ. එයාට ලියන්න පුළුවන් ණය ගත්තොත් දැන් අරමුණ ආයෝජනය සඳහා අත්තිකාරම ආයෝජනය මේ සඳහා. දෙවෙනි ලයින් එක ණය අපසුගේ මේ කාලේ මේකයි මෙහෙම ලියන්න පුළුවන්. නමුත් අපි එතෙන්ට යනකොට වෙන්නේ මොකද? අපිට ඒකට හිතන්න තව වෙලාවක් ඕනේ. එතන මේක එළියට එන්නේ නෑ. දැන් මම කියන්නේ එහෙම නෙවෙයි. මම කියන්නේ අපි දැන් පළවෙනි සෙක්ෂන් එකේ ඉගෙන ගන්නකොට මම ඔයගලන්ට කිව්වේ මොකද්ද? B අකුරයි C අකුරයි S අකුරයි PCS මොඩල් එක ගැන කිව්වා. ඊළඟට ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන මම ක්‍රමවේදයක් කිව්වා. ඊළඟට ප්‍රොඩක්ට් එකට උත්තර ලියන ස්ටෙප්ස් පහක් මම කිව්වා. ඊළඟට මම කිව්වා අහන ප්‍රශ්නවලදී type of products, type of borrower, type of credit and terms and condition. ඔන්න ඔය පහනේ මම ඉගෙනුවේ මුළු section 1 එකට. ඔය මොඩල් පහ විතරක් හොඳටම ඇති section 1 එකකින් ප්‍රශ්නකදී කතා කරනකොට. ඊට පස්සේ තමයි දැන් මේ එහෙම කොළුවේ තිබ්බහම අපිට හරි ලේසි. එක්කෝ එක graph එකක් ඇති, table එකක් ඇති එක හරි, තව වෙන මොන හරි ක්‍රමයකට හරි ඉස්සරහට paper එකට දාන්න. දැන් ඒව තමයි මම දැන් මේ past papers කතා කරන්න යන්නේ මම ඒව. දැන් තව එකක් මම කිව්වොත් ඕගොල්ලන්ට කොහොමද දැන් ඒ වගේ එකද උත්තරයක් ප්‍රොඩියුස් කරන්න කියලා කියන්නේ. දැන් අපිට පරණ කාලේදී නොකරුවා කියන එක අද සහ ඉදිරියේදී නොකරනවාම කියන තත්ත්වයට යන්න ඕනේ නැහැ. පුළුවන් අවස්ථාවක ඒක කරන්න බලන්න. දැන් ඒකයි මම කිව්වා අපි අදම මේ past papers පටන් ගන්න. ඇයි? එතකොට ඔයාලට පුළුවන් හරි මේක කියෙව්වා දෙපාරක් තුන් පාරක් කියෙව්වා ඔයා මේ විදිහටම ටේබල් එකක් හරි වෙන මොන හරි ක්‍රමයකට හරි දැන් මේක අපිට ඕනනම් හදන්න පුළුවන් බෝලයක් දාලා වටේ දාන්න පුළුවන් හානියක් නැහැ එකක ණය කියලා දානවා ඒකේ මේවා ටික දානවා අනිකේ අත්තිකාරම් කියලා දානවා ඒකේ මේ ඇරෝස් ටිකක් දාලා කරනවා කමන්නේ කිසිම මේක බැලුමටම අර අපිට කෙටි ක්‍රමයකින් මේක ප්‍රසන්ට් කරා ඡේදයක් ලියනට වඩා තව ක්‍රමයකට ගියා එච්චරයි ඒක පුරුදු වෙන්න බලන්න ඒකෙන් ටිකන් ටික පුරුදු වෙනකොට සමහරවිට දැන් අපිට දැන් අර මම එකකින් දැන් සමහරටවා මේ වෙලාවේ ස්පාස් එකක් තියෙන කෙනා මේක කරා නම් C එකට යන්න පුළුවන් C එක B එකට පුළුවන් B එක A එකට යන්න පුළුවන් ඇයි එතකොට මම කියන්නේ දැන් මෙතනදී ලකුණු 3 හම්බ වෙන කෙනා වා ටේබල් එක දාලා ගත්තොත් 5ක් හම්බ වෙනවා අර අපි කල්පනා කරන්නේ අපි දැන් පාස් වෙනවා මෙහෙම කරලා ඇතිනේ කියලා හිතාගෙන අපි මේ මත්තම යන්න හදනවා එහෙම නෙවෙයි ඕනම දෙයක විභාගයක් වෙන්න පුළුවන් ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන් ජොබ් එකක් වෙන්න පුළුවන් හැම වෙලේම බලන්න ෆන්ඩමෙන්ටල් එකක් එක ගිහලා කොහොමද අනිත් අයගෙන් වෙනස් වෙන්නේ. ඕක ටික තමයි මට මේ අර එක්සෑම් ටිප්ස් වගේ දේවල් තමයි මම මේ ෂෙයා කරන්නේ. මොකද ඒක හරි ප්‍රායෝගිකයි. ඒක හරි වටිනවා. දැන් ඇත්තටම දැන් හුඟක් වෙලාවට මාත් එක්ක වැඩ කරව හැමෝටම මම ඔක් කියන ඉතින් මට බහුතරයක් මම කියන්නේ සාමාන්‍යයෙන් මම කියන්නේ අපි 10ක් ගත්තොත් 9 දෙනෙක් විතර මට කියන්නේ අපි කරගත්තා. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් තමයි ෆේල් වෙලා තියෙන්නේ. මොකද මට ඒක ගැරන්ටි කරන්නත් පුළුවන්. මොකද මේ අවුරුදු 10න් මම දැන් කරනවා. මගේ සාමාන්‍යයෙන් මගේ පාස් රේට් more than 70-80% very rare තමයි මේ fail වෙන්නේ. ඉතින් හේතුව fail වෙන්න විදිහක් නැහැ. දිගටම එනවනම් මේ විදිහට අපිට කරන්න පුළුවන්. මොකද කලින් exam එකකට මෙච්චර කරදරුන්නේ නැහැ. අලුත් exam එකේ චුට්ටක් ප්‍රායෝගිකව හිතන කෙනෙක්. 18 19 20 වගේ papers බැලුවම තියෙයි ඒ දෙක පැහැදිලි වෙනසක් තිබ්බා. ඒකට අපි ඒ ප්‍රායෝගිකව හිතනවා නම් එයාගේ approach එකට අපි support කරන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් උපරිම ලකුණු ටික අරගෙන මොකද එයා දැන් ප්‍රශ්න හදන්නේ එහෙමනේ. සදිස් දාන්සස් එනකොට දැන් අපිට බලන්නත් වෙන්නේ ඒ line එකට. අපි ප්‍රායෝගිකකරණයට වැඩි නම් ඒ විදිහට තමයි අපි අප්‍රෝච් කරන්නේ. කටපාඩම් කරලා අර ගිරව දාගෙන ආව කියලා වැඩක් නැහැ. එයා අහන්නේ මේ දැන් මේ වගේ ප්‍රශ්නයක් කවුරුත් හිතුවද අහයිද කියලා මීට කලින්. ණය සහ අත්තිකාරම් යෝග මොකද්ද? ඇඩ්වාන්සස් ලෝන්ස් එකේ අපි ඉන්නේ. දැන් ඇත්තටම අපි හිතලවත් නැහැ ලෝන්ස් ඇඩ්වාන්සස් අතර ඩිෆරන්ස් එකක් තියෙනවද කියලා නේ. දැන් ඒක දැන් ප්‍රශ්නයක් කළා වුණ දැන් අපි දන්නවා ලෝන්ස් කියන්නේ මේවා ඇඩ්වාන්සස් කියන්නේ මේවා කියලා. හරිම ෆන්ඩමෙන්ටල් දෙයක් නේ. එදා අපි ක්ලාස් එකේ මම ඔයාලට පොඩ්ඩක් අදහසක් දුන්නා. මම මේ ප්‍රශ්න දන්න නිසාම තමයි මෙතන වැඩිපුර කතා කරන්න මේ ගෙනාවේ. මොකක් හිතයි මේ ලෝන්ස් ඇඩ්වාන්සස් ඔක්කොම ලෝන්ස් නේ ඔක්කොම ක්‍රෙඩිට් නේ කියලා කියනවා මිසක් මොකද්ද ණය මොකක්ද අත්තිකාරම් කියන දෙයට එහාට ගිහිල්ලා අපි ඒක මූලික ලක්ෂණ ටිකක් අරගෙන දැන් ඔන්න වෙනස් වීමුත් අපි දැන් සාකච්ඡා කරා. ඒත් ඒ විදිහට පොඩ්ඩක් අපි වෙනස් වෙන්න බලමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි ඉදිරියට සාකච්ඡා කරමු. වෙන අයට මොනවා හරි ගැටලු තියෙනවද? හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයක් කරමු මේක මූල්‍ය හටනක් විසඳමු සර් ඕකේ පුරෝකතනික මුදල් ප්‍රවාහණය කියන එක චුට්ටක් ආපහු පුරෝකතන මුදල් ප්‍රවාහ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ණය ලබා දුන්නට පස්සේ අපි ෆෝකාස් කරනවා. ඒ කියන්නේ දැන් අද මම ඔයාලට ලෝන් එකක් දුන්නාම ඒ ණය මුදල ඉදිරියේදී ගෙවන්නේ අවුරුදු 5කට 6කට 7කට මම දෙනවා. ඒ 5කට 6කට 7කට දෙනකොට ඒක රීපේ වෙන්නේ
මට දැන් අද බැලන්ස් ෂීට් එකෙන් අද P&L එකෙන් මට කියන්න බෑ මගේ මාසික වාර්ෂික ආදායම් කොච්චරද ඉදිරියට කියලා. එහෙනම් අපි කියනවා මගේ ආදායම් 100ට මෙච්චර විතර වැඩි වෙයි, cost of sales මෙච්චර වැඩි වෙයි, ලාභය මෙච්චර වැඩි කියලා මම අනාගතය සඳහා පුරෝකථනය කරනවා. ෆෝකාස් කරනවා. forecasted cash flow කියන එක තමයි පුරෝකථනයේ මූල්‍ය ප්‍රවාහ කියලා කියන්නේ. එතකොට දීර්ඝකාලීන ණය මුදලක් ගෙවෙන්නට නම් අනාගත මූල්‍ය ප්‍රවාහවල ශක්්‍යතාවය ඕනේ දැනගන්න DSCR එක හදාගන්න. හැබැයි අපි අවුරුද්දට කලින් වගේ දෙයකදී වෙන්නේ එච්චර දුරට ප්‍රොජෙක්ට් කරන්න ඕනේ මොකද අපි දන්නවා ඉදිරි මාස 3 6 මගේ කෑෂ් ෆ්ලෝ එක මොකක්ද. ඒක ළඟයි. හරි දැන් අපි ගත්තොත් අපි හිතමු කාර්ක ප්‍රාග්ධනයක් ටික තොගයකට V ගන්න දෙනවා කියලා. මාස 6 V ස්ටොක් කරාම 7 වෙනි මාසේ අපි මේක විකුණුනාම ඔන්න දැන් ඒක මුදල් වෙලා මට මේක සෙටල් කරන්න පුළුවන් කියලා එනවා. චෙක්ස් ගත්තොත් මාස 3කට 4කට දුන්නාම චෙක්ස් වලට එරිහිම නැහැ. 4 වෙනි මාසේ ඉඳන් මට රියලයිස් වෙලා ඔන්න දැන් ඒක මූල්‍ය ප්‍රවාහය එනවා. ඒකට ඒක මම ෆෝකස් කරගෙන දගලන්න ඕනේ නැහැ. ඒක මෑත කාලීනව එහෙම නැත්නම් වර්තමාන කාලයේදී අද දවසේ මූල්‍ය ප්‍රවාහ වලින් මට ඒක ආපසු ගෙවීමේ හැකියාවක් තියෙනවා. නමුත් අරක අනාගතයේදී ඉදිරියේදී මූල්‍ය ප්‍රවාහ වල තත්ත්වය මත ආපසු ගෙවනවා කියන දේ තමයි සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? ඔව් සර් ඕවර්ඩ්‍රාෆ්ට් කියන එකත් අච්චට පැහැදිලි කරන්න පුළුවන්. ඔව් ඕවර්ඩ්‍රාෆ්ට් එක කියන එක මොකද්ද? ඒකේ තේරුම OD කියන බැංකු අයිරාවක්. OD කියලා කියන්නේ OD කියන්නේ. OD කියන්නේ ඕවර්ඩ්‍රාෆ්ට් කියලා කියන්නේ ඒක. OD අයිරාව. වෙන මොන හරි තියෙනවද ගැටලු? right. එතකොට අපි හතරෙන් ප්‍රශ්නේ එතන ගත්තොත් ව්‍යාපාරික අවශ්‍යතා පමණක් නො පුද්ගල අවශ්‍යතා සඳහන් වේ. පහත සඳහන් වත්කම් මූල්‍ය ක්‍රම නියෝජන ක්‍රම හතරේ අරමුණු ආපසු ගෙවීමේ කාලය, ආපසු ගෙවන ක්‍රමය, ආපසු ගෙවීමේ හැකියාව තීරණය කිරීම කරුණු යටතේ සාකච්ඡා කරන්න. ඔන්න බලන්න. එක්සැමිනර් අර අපිට ක්‍රයිටීරියාස් හතර දුන්නා දැන්. හරිම පහසු කරාය. නැත්තම් මේ හතර ගැන සාකච්ඡා කරන්න කිව්වහම අපිට කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බා. අර මම කිව්වා වගේ අපි නිවාස ණය ගත්තොත් නිවාස ණය නිර්වචනය කරා. නිවාස ණයේ මූලික ලක්ෂණ පැහැදිලි කරා. නිවාස ණයේ වාසි අවාසි පැහැදිලි කරා. නිවාස ණය ලබා දීමේදී අවදානම් වම කර ගැනීමේ ක්‍රියාවලිය ගැන සඳහන් කරා. නිවාස ණය සඳහා උදාහරණ කීපයක් ගෙවුවා. ඔන්න ඒකනේ දැන් මම දුන්න මොඩල් එක. දැන් නමුත් ඒකට වඩා තව ටිකක් එක්සැම් ඉස්සරහට ගිහලා කිව්වා මේ ප්‍රොඩක්ට්ස් හතර ගැන මට කෙටි සටහන් ලියන්න. මෙන්න මේ කාරණා හතර මොකද්ද? අරමුණු, ආපසු ගෙවීමේ කාලය, ආපසු ගෙවන ක්‍රමය, ආපසු ගෙවීමේ හැකියාව තීරණය කිරීම. පැහැදිලිද? දැන් මේකෙන් මොකද්ද අපිට ගන්න තියෙන්නේ? දැන් මේ උත්තරේ මේක ලියලා අපි මෙතනින් නතර වෙනවද? නැහැ. ඉදිරි අවස්ථාවක අපිට මේ ප්‍රොඩක්ට් එක ගැන ලියන්න ආවොත් අපිට මේ කියන කාරණා හතර යටතේත් මේක ලියලා ලකුණු ලබා ගන්නට පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. පැහැදිලිද? දැන් අපි ඉගෙන ගන්න ක්‍රමවේදී දැන් මම කිව්වා දැන් මම කිව්ව මොඩල් එක තියෙන්නේ introduction, features, advantages, disadvantages, risk and mitigants and example. එක්සැමිනර් දෙනවා අරමුණු, ආපසු ගෙවීම කාලය, ආපසු ගෙවන ක්‍රමය, ආපසු ගෙවීමේ හැකියාව අනුව ප්‍රොඩක්ට්ස් හතර ගැන ලියන්න පුළුවන්. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? මේ හතරයි මම කිව්වේ පහයි දෙක එකතු කරලා 9න් හොඳම පහක් 6ක් ඔයා හදාගන්න. අන්න පැහැදිලිද? මම කියන්නේ මෙතන නැති මම කියපු පහේ හොඳ එකක් මෙතෙන්ට ගේනවා. ඒ ටික එකතු කරනවා. එකතු කරලා ඔයා හදනවා අන්න පොයින්ට් 1 2 3 4 5 6ක්. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ පාඩම් කරන හැම ප්‍රොඩක්ට් එකම අර පොයින්ට්ස් 6ට දාලා ලියලා බලන්න. ව්‍යාපෘති ණය අර 6ට. කාර්ක ප්‍රාග්ධන අය 6ට. මොකද වෙන්නේ? ප්‍රොඩක්ට්ස් 12 පාඩම් කරනවා අන්න ක්‍රමවේදය. දැන් ඊළඟ පාර අපිට ඔක ආවම මොකද කරන්නේ? ගන්නවා ටේබල් එක. නිවාස ණය, ව්‍යාපෘති ණය, කාර්ක ප්‍රාග්ධන ණය, මූල්‍ය කල්බදු. 1 2 3 4 කියලා මෙහෙම ගැහුවා කොලම්ස් හතරක්. මේ පැත්තේ අරමුණු, ආපසු ගෙවීමේ කාලය, ආපසු ගෙවීමේ ක්‍රමය, ආපසු ගෙවීමේ තීරණය කිරීම, උදාහරණ, එහෙම නැත්නම් වාසි අවාසි, ණය නිපැයුම්. රෝස් 6ක් ගෙවුවා මෙතෙන්ට. දැන් මොකද කරන්නේ? රෝස් 6යි කොලම්ස් 4යි. ඒ කොළ දෙකක් වුණත් ගන්න කමක් නැහැ. අරගෙන උත්තර ලියනවා. මොකද වෙන්නේ? හතරටම එකවර උත්තර ටික ලියලා ඉවරයි. ලකුණු 20ක් එහෙම අතට එනවා. පැහැදිලිද? අපි දැන් අන්නේ ඒව තමයි පොඩ්ඩ අපි චුට්ටක් කර ස්මාර්ට් වෙන්න ඕන කියලා කියන්නේ. අපිට hard and smart කියලා කියන්නේ. hard පාඩම් කරනවා කියන එකේ ලොකු දැන් තේරුමක් නැහැ දැන් කාලේ. එයි. දැන් අපිට ස්මාර්ට් වෙන්න ඕනේ. හැමතැනම එහෙමනේ. ස්මාර්ට් කියලා කතා කරන්නේ. මොකද අපි ගත්තොත් හැමතැනකම දත්ත ইনফরমේෂන් තියෙනවානේ. අපි ඉස්සර වගේ අපි මංගා විතරයි තියෙන ඔක්කොම කටපාඩම් කරලා ගිහිල්ලා මොන දෙයක් කරනවා කියන දේ අද දුර වරංගු වෙන්නේ නැහැ.
ඔය චුට්ටක් ස්මාර්ට් වුණා නම් ඉන්ෆර්මේෂන් ගන්න මොඩල් එකක් ස්ට්‍රක්චර් එකක් ප්‍රසන්ටේෂන් එකකට ඔය අරට වඩා ලොකු ගමනක් යනවා. එහෙනම් අපි අපේ මහන්සිය අපි ලිමිට් කරන්න ඕනේ හරි විදියට. එතකොට ටේබල් එක. එහෙම නැත්නම් වෙන මොන හරි ක්‍රමවේදයකින් මේක ප්‍රසන්ට් කරනවා. ඉතින් වෙන එක්කෙනෙක් මේක ඡේද වලට ලියාගෙන අනේක ඔයා මොකද කරන්නේ? මේ හතරම එකවර උත්තරේ දෙනවා. මේ පැත්තේ ක්‍රයිටීරියාස් ටික මේ පැත්තේ ප්‍රොඩක්ට්ස් ටික. එක ෂීට් එකකට දානවා. දාලා ලියනවා. එක්සැමිනර්ට ඕනේ උත්තරේ. හරි. මේකෙත් ඒක කරන්න පුළුවන්. ක්‍රම හතරට ලියන්නත් පුළුවන්. එක ටේබල් එක කරන්නත් පුළුවන් මේක. නිවාසල එවුවා මේ හතරට එවුවා. ව්‍යාපෘති නැව 1 2 3 4 ඉවරයි. ලකුණු දෙනවා එයාට ප්‍රශ්නයක් නැහැ නේද? කොහොම හරි මෙන්න මේ කාරණාවට දාලා උත්තරේ. වෙලාව කොච්චරද බලන්න. හිතන්න කොච්චර ලේසිද බලන්න. මේ දෙක කම්පෙයාර් වෙනකොට තව කොච්චර දේවල් මතුවෙනවද කියලා බලන්න. අන්න ඒ විදිහට හැම වෙලේම බලන්න දෙයක් ඉගෙන ගන්න. මෙතනින් මම ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඊළඟ තැනට යනකොට ඔයගොල්ලෝ මෙතනින් උත්තරගෙන මමත් කියන දේ අරගෙන ඔයගොල්ලන්ගේ මොඩල් එකක් අරගෙන විභාගයට අපි යනවා. එතකොට දැන් මෙතනින් අර උදාහරණ තමයි ප්‍රොඩක්ට්ස් 10ක් 12ක් 15ක් පාඩම් කරගන්නවා. හැබැයි පාඩම් කරන්නේ නිකම් ගිරව දාන්නේ නැහැ. මම කියපු ක්‍රම ඒකටත් වඩා වෙනස් වෙච්ච තව මෙතන වැදගත් පොයින්ට්ස් හතරක් එක්සැමින් කිව්වා. දැන් ඒ පහයි මේ හතරේ 9ක් තියෙනවා. අපිට උනම් මේ 9ටම ටික පාඩම් 9ක් දාලා එකක් ලියනකොට සමහර එකකින් 6කින් 4 වෙයි. සමහර එකකින් 5යි. සමහර එකකින් 9ම තියෙයි. හැම ෆීචර් එකක්ම අදාළ වෙන්නේ නැහැ හැම ප්‍රොඩක්ට් එකකටම. හැබැයි අන්තිමට මොකද වෙන්නේ? අර නිකන් ලොකු බිත්තිය ඔයගලන්ට ගහගන්න පුළුවන් නම් ක්‍රයිටීරියාස් 9කට ප්‍රොඩක්ට්ස් 12 කෙලිම් සෙක්ෂන් 1 එකම ඉවරයිනේ. එතනින් පටන් ගන්න බිනේ. අනිත් ටික නිකම්ම ටික ටික එකට ප්ලග් වෙනවනේ. අන්න ඒ විදිහට බලන්න හැම වෙලේම දෙයක් එතනින් එහාට අරගෙන යන්න. දැන් අපි බලමු මේකේ උත්තරේ. එයා නිකන් පල්ලෙහාට ලියන දැන් මම මේක ටේබල් එකට ගන්න පුළුවන්. නිවාස නැහැ. අවශ්‍යතාවය මොකද්ද? ඉඩම්, නිවාස මිලට ගැනීම, නිවාස ඉදිකිරීම, නිවාස අලුත් වැඩියාව. තව මේකට අලුතෙන් දාන්න පුළුවන්. ඉඩම් හෝ නිවාස මිලට ගැනීම, නිවාස ඉදිකිරීම, නිවාස අලුත් වැඩියාව. එහෙම නැත්නම් තවත් ආයතන මූල්‍ය ආයතනයක තියෙන නිවාස නැත් ගෙවා නිම කිරීම. එතකොට තමයි මොනවද තියෙන්නේ? ඉඩම් නිවාස ඉඩම් මිලදී ගැනීම වෙනම ගන්න පුළුවන් ඕන. අවශ්‍යතාව නිවාස නැත් දෙනකොට ඉඩම් මිලදී ගැනීම එකක්. ඉඩම් හා නිවාස එහෙම නැත්නම් නිවාස මිලදී ගැනීම තව එකක්. නිවාස ඉදිකිරීම, නිවාස අලුත් වැඩියාව. ඒ වගේම තමයි තව මූල්‍ය ආයතනයක තියෙන නිවාස නැත් පහසුකමක් සම්පූර්ණ ගෙවා අවසන් කිරීම. අපි ලෝන් ටේක් ඕවර්ස් කියලා කියන්නේ. ඒතන අවශ්‍යතාවයන් දැන් පහක් අපි මෙතන තියෙන්නේ 3යි අපි පහක් කරා එක. හරි. ආපසුගියම් කාලය. වසර 5 හෝ 25. මූල්‍ය ආයතනයේ ණය ප්‍රතිපත්ති මත තීරණය වෙන සාමාන්‍ය දීර්ඝ කාලයකට ණය ලබා දීමක් සිද්ධ වෙනවා. ඒ වගේම වසර 5 සිට 25 දක්වා. ඒතර අත්තිකාරම් මූලාශ්‍රය කොහොමද මේකේ දැන් සාමාන්‍ය මේක අපි කියනවානේ ආපසු ගෙවෙන විදිහ වගේ නෙමෙයි අහන්නේ. එතකොට කොහොමද? අය කිරීමේ මූලාශ්‍රය මොකද්ද මේකේ? බැංකුව වෙත ප්‍රේෂණය කරන වේතන සාමාන්‍ය සැලරි එක රෙමිට් කරනවා අපිට. නේ? මොකක් වෙලාවට මෙතෙන්දී අපිට ලියන්න පුළුවන් සැලරි එහෙම නැත්නම් මේ රැකියාවල නියුක්ත වෙලා ඉන්න අයගෙන් සැලරි එක බැංකුවට එනවා. ඒ වගේ ව්‍යාපාර කටයුතු කරන අය ඉන්නවා නම් එයාගේ රෙගියුලර් ඉන්කම් එක. කියන්නේ ව්‍යාපාරික ආදායමේ මාසික වාරික අයින් කරනවා. ඒකත් අපිට මෙතෙන්ට දාන්න පුළුවන්. මොකද බැංකුව වෙත ප්‍රේෂණය කරන වේතන කියන එක ගත්තොත් ඉන්ඩිවිජුවල්ස්ටනේ. දැන් බිස්නස්මන්ලට අපි හවුසින් ලෝන් දෙනවනේ. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් ජනිත කරන ලාභය තුලින් මේ ණය මුදල ගෙවනවා කියලා දාන්නත් පුළුවන්. ආපසු ගෙවීමේ එහෙම නැත්නම් අය කිරීමේ මූලාශ්‍රය. ආපසු ගෙවීමේ හැකියාව ණය සේවා ආවරණිත අනුපාතය. අර කියන ඩෙට් සර්විස් කවර් රේෂියෝ එක පාවිච්චි කරලා කියන්නේ මුල් මුදල සහ පොලි දෙකම ගෙවීමේ හැකියාව තියෙනවද බලන්න ඕනේ. මොකද ඉන්ස්ටෝල්මන්ට් හැටියට යනවා. දෙකම ගෙවනවනේ මෙතන. හෝ දල ශුද්ධ වේතනයේ එක්තරා ප්‍රතිශතයක්. ඒ කියන්නේ අපි ගත්තොත් පුද්ගල ණය පුද්ගලයෙක් නම් DSCR එක 60ට වඩා අඩු වෙන්න ඕනේ කියලා අපි කියනවනේ. හරි. එතකොට නැත්නම් ඒ අනුව එක්තරා ප්‍රතිශතයකින් අපිට කන්ට්‍රෝල් එකක් වෙනවා. එතකොට මූලික වශයෙන්ම ගත්තොත් විනාශ ණය අවශ්‍යතාවය අපි දන්නවා. ආපසු ගෙවීමේ කාලය දන්නවා. අය කිරීමේ මූලාශ්‍රය ගැන කතා කරා. ආපසු ගෙවීමේ හැකියාව. එතකොට මේ දෙයට වඩා අපි අමතරව තව පොයින්ට් එකක් දෙකක් මෙතන ඇඩ් කරා. රයිට්. මට විනාඩියක් දෙන්න. තව පොඩ්ඩක් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක හිතන්න අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලමු. හැම ණය වර්ගයක්ම මේ අක්‍රීය ණය වලට යන්නේ මාස 3න් පස්සේද? හැම ණය වර්ගයක්ම අක්‍රීය ණයට යන්නේ මාස 3න් පස්සේද? ඔව්. දැන් එතෙන්දී අර අපි කලින් දැක්ක උදාහරණ දෙක ගත්තොත් ණය හැටියට තියෙනවා නම් මාසික වාරික ගෙවනවා නම් මාස 3කින්. ඒ වගේම අත්තිකාරම් හැටියට තියෙනවා නම් දවස් 90කින්. සර් ව්‍යාපෘති ණය වගේ ලොකු ඒවත් මාස 3න් යනවද? ඔව්. ඕනම ණය මුදලක් අපි තුමුකෝ මාසික වාරික 3ක්. ඉංග හිටවු ගමන්ම ඒක NPL හැටියට සලකනවා.
ඒක ව්‍යාපෘතිද හවුසින්ද කාලීනද උකස්ස කියලා ભેදයක් නැහැ. වෙන මොන හරි ගැටලු තියෙනවද? right. එමනම් අපි ඊළඟ එක බලමු ව්‍යාපෘති ණය. ඒකෙදිත් අර කියන විදිහට අවශ්‍යතාවය, අපසුගීමේ කාලය, අය කිරීමේ මූලාශ්‍ර, අපසුගීමේ හැකියාව කියන දේ තීරණය කරනවා. ඒක චුට්ටක් අර සාමාන්‍ය ක්‍රමයේදී වඩා පොඩ්ඩක් වෙනස් වෙන ව්‍යාපෘති ණයකදී අපි බලමු අවශ්‍යතාවය තමයි ව්‍යාපෘතියේ ස්ථාවරවත්කම්, ස්ථාවර කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා දෙකටම දෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් permanent working capital එක ෆන්ඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි fixed capital එක ෆන්ඩ් කරන්නත් පුළුවන් ව්‍යාපෘති ණයක අවශ්‍යතාවය. එක. දෙක ආපසුගීමේ කාලය කියලා කියන්නේ වත්කම් එහෙම නැත්නම් ව්‍යාපෘතියේ ජීවිත කාලය මත පදනම් වෙලා වසරකට වඩා වැඩි කියන්නේ අවුරුද්දකට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම ව්‍යාපෘතියේ වත්කම් මත පදනම් වෙලා තමයි ඒ කාල සීමාව හැදෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිවාසනයක් නම් අපි කියන්නේ අවුරුදු 20ක් 25ක් වෙනවා කියලා. දැන් මේකේ සමහර වෙලාවට අවුරුදු 10ක් 12ක් වෙනකන් යන්නත් පුළුවන්. ප්‍රොජෙක්ට් ලයිෆ් එක කියන්නේ ව්‍යාපෘතියේ කාල සීමාව මත තීරණය වෙනවා. හරියට මේක 5ද 6ද කියන්නේ බට් අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් කියනවා. එතකොට අය කිරීමේ මූලාශ්‍ර තමයි පුරෝකාර්තනික මූල්‍ය ප්‍රවාහ. කියන්නේ forecasted cash flows. ඒ කියන්නේ මොකද අද වෙන සිදුවන මූල්‍ය ප්‍රවාහ වෙන නිසා ඉදිරියේදී අපිට මූල්‍ය ප්‍රවාහ වලින් එක අය වෙන නිසා ඒකට කියන forecasted cash flow කියලා කිව්වා. ඒ වගේම තමයි අපසුගීමේ හැකියාව තීරණය කරන්නේ මේ ණයමුදල ගෙවන්න පුළුවන් හැකියාව තීරණය කරනවා. ඒකට අපි කියනවා ණය ආවරණ සේවා අනුපාතයේ හැමම තියෙනවා. ඊට අමතරව ශුද්ධ වර්තමාන කියන NPV IRR වගේ ව්‍යාපෘතනයටම විශේෂිත වෙච්චි යම් ආකාරයේ ක්‍රමවේද තියෙනවා. ඒක ආපසු ගෙවන්න පුළුවන්ද බැයිද බලන්න. ඒක තමයි මේ එක්සැම් මෙතන දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒකෙත් debt service coverage එක ඕනේ. ආවරණ සේවා අනුපාතය අනිවාර්යයෙන්ම බලනවා. ඊට අමතරව NPV IRR කියන එකත් අපි සාකච්ඡා කරලා බලනවා. මොකද දැන් IRR කියන එකත් NPV කියන එකත් ගත්තොත් NPV එක ධනාත්මක නම් අපි තමයි ව්‍යාපෘති සාර්ථකයි කියලා කියන්නේ. මොකද ඒක ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් වල නම් අපි ගොඩාක් කතා කරනවා. මේකෙදී ඒකත් සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් එතනදී කරන්නේ NPV එක නෙගටිව් නම් ඒක ව්‍යාපෘතිය සාර්ථක නැහැ. NPV එක පොසිටිව් නම් ව්‍යාපෘතිය සාර්ථකයි. ඒ නිසා තමයි අපි ව්‍යාපෘති ණය හැටියට අපි ඉදිරියට කරන්න පුළුවන්ද බැයිද කියලා තීරණය කරන්නේ. ඒ වගේම තමයි IRR කියලා තියෙනවා අභ්‍යන්තර ඵලදා අනුපාතිකය කියලා. ඒකත් සාමාන්‍ය පොලි අනුපාතයට වඩා වැඩිද නැද්ද කියන දේ අනුව අපි යම් තීරණවලට ගන්නවා. ඒතකොට ආපසුගියීමේ හැකියාව මූලික වශයෙන්ම ණය සේවා ආවර්තන අනුපාතයට අමතරව තවත් කීපයක් බලනවා කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒතකොට අපි නිවාස ණය ගැන යම් කිසි දෙයක් සාකච්ඡා කරා, ව්‍යාපෘති ණය ගැන යම් කිසි දෙයක් සාකච්ඡා කරා. මේකේ මොනවා හරි ගැටලු තියෙනවද බලන්න. ඉහදගෙන එන්න. මේ වතුර නෙමෙයි. හරි. එහෙනම් අපි කාර්ක ප්‍රාග්ධන ණය ඉහදගෙන එන්න. වලට යමු. හරි. කාර්ක ප්‍රාග්ධන ණයේදී අපිට තියෙන දෙයක් තමයි අවශ්‍යතාවය. අවශ්‍යතාවය මොකද්ද? ස්ථීර කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා මූල්‍යකරණය සඳහා මේක පාවිච්චි කරනවා. එතකොට දැන් මෙතනදී චූටි දෙයක් තියෙනවා. දැන් කාර්ක ප්‍රාග්ධන ණය කියලා කිව්වහම කෑ ගහන්න නැතුව ඉන්නවද? අපි සාමාන්‍යයෙන් කාර්ක ප්‍රාග්ධන ණයකදී එන්නේ එකක් තමයි මේ දැන් අපි හිතනවා මේකට කාර්ක ප්‍රාග්ධන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි එදිනදා කාර්ක ප්‍රාග්ධනය සහ සීර කාර්ක ප්‍රාග්ධනය. නමුත් දැන් මෙතන ඉඳන් පොඩි ගැටලුවක් ආවා. දැන් මේ එක්සැමිනර් අපිට දීලා තියෙන්නේ කාර්ක ප්‍රාග්ධන ණය හැටියට එක හඳුනාගන්නේ ස්ථාවර කාර්ක ප්‍රාග්ධනය කියන්නේ permanent working capital financing තමයි මෙයා දීලා තියෙන්නේ. ඒක පොඩි ගැටලුවක් තියෙනවා. දැන් සමහරවිට අපිට මේක කාර්ක ප්‍රාග්ධන ණය කියලා ආවහම working capital loans කියලා ආවහම ඒකෙදී නිකන් සමහරවිට අපිට හඳුනා ගැනීම ගැටලුවක් තිබුණා. නමුත් කෝකටත් මෙතනදී අපි දැන් ගත්තොත් කාර්ක ප්‍රාග්ධන
දේශිකා ඔයාගේ මේ ෆෝන් එක මියුට් මේක ස්පීකර් එක මියුට් කරගන්න බලන්න. right thank you. එතකොට මේ කාර්ක ප්‍රාග්ධනයේදී දැන් සාමාන්‍යයෙන් අවශ්‍යතාවය අර ස්ථීර කාර්ක ප්‍රාග්ධනය කියන එක තමයි එක්සැමිනර් එකකින් හදලා තියෙන්නේ. නමුත් අපිට හිතන්නකො මෙහෙම දෙයක්. දැන් අපිට සාමාන්‍ය විභාගෙදී මෙහෙම එකක් ආවම අපිට මේ කාර්ක ප්‍රාග්ධන ණය කියලා කිව්වම ටිකක් working capital loan එකක් කියලා කියන්නේ ටිකක් එතනදී අර ගැටලුවක් ආවොත්. දැන් අපිට හිතුවොත් දැන් මෙයා මේ කතා කරන්නේ කෙටි කාලීන චක්‍රීය සම්බන්ධ දෙයක්ද නැත්නම් මේ දීර්ඝ කාලීනද කියලා. ගැටලුවක් ආවොත් උපකල්පනයේ යටතේ වාලියන්න. සාමාන්‍ය working capital loans කියලා කිව්වම මීන් කරන්නේ ටිකක් ඉදිරි කාලය. ඒ කියන්නේ අර මේ කියනවා දීර්ඝ කාලීන ණයක් හැටියට තමයි අපිට ඔලුවට හැංගෙන්නේ. එහෙම අරගෙන තමයි එක්සැමින් උත්තරේ දීලා තියෙන්නේ. ඔයාලට හිතුනොත් නම් මේ දීලා තියෙන එක කාර්ක ප්‍රාග්ධනයක් මේක දීර්ඝ කාලීන නෙමෙයි කෙටි කාලීන කියලා. එහෙමනම් අපිට පොඩි ප්‍රශ්නයක් වෙනවනේ මෙතන. උපකල්පනයකට යටත් කළා කියන්නේ කාර්ක ප්‍රාග්ධනය මම උපකල්පනය කරනවා මේ අවුරුද්දට වඩා අඩු ණය ගැන තමයි මේ කතා කරන්න කියලා ඔයාලට ලියන්න පුළුවන්. දැන් මෙතනදී එක්සැමින් ගන්නවා කාර්ක ප්‍රාග්ධනයක් කියලා කියන්නේ ස්ථාවර කාර්ක ප්‍රාග්ධන ව්‍යාපාරික ස්ථාවර කාර්ක ප්‍රාග්ධන එනවනේ. උදාහරණයක් ගත්තොත් දැන් ඔයා සේල්ස් කර යනකොට එක්තරා කාල සීමාවකට පස්සේ බයින් ඇන්ඩ් සෙලින් කරනවා. හැබැයි දැන් මේක එන්න වැඩි දියුණු වෙනකොට මොකද වෙන්නේ? අපිට වැඩිපුර ප්‍රමාණයේ තොගයක් ගෙනල්ලා තියාගැනීමේ අවශ්‍යතාවයක් එන්න පුළුවන්. ඒ වැඩිපුර ප්‍රමාණයේ තොගයක් ගෙනල්ලා අවශ්‍යතාවයක් තියාගත්තොත් ඒක මූල්‍යකරණය කිරීම සඳහා අපිට අවශ්‍යතාවයක් තියෙනවා දීර්ඝ කාලීන ණයක් දෙන්න. කාර්ක ප්‍රාග්ධන මූල්‍යකරණය සඳහා. ඒක තමයි මේ දීලා තියෙන්නේ කාර්ක ප්‍රාග්ධන ණය කියලා. ඒකට අවශ්‍යතාවය සීර කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා මූල්‍යකරණය. උදාහරණයක් ව්‍යාපාරයේ තොග එහෙම නැත්නම් ණයගැතියන්ගේ මට්ටම් මේවල එදිනදා මෙහෙම කාර්ක ප්‍රාග්ධනය නෙවෙයි මේ කියන්නේ. අපිට ව්‍යාපාරය වර්ධනය වෙන්න ව්‍යාපාරයේ වැඩි දියුණුව සඳහා අපිට බල්ක් ස්ටොක් එකක් තියාගන්න වෙනවා. නැත්නම් පර්මනන්ට් ඩෙටර්ස් ටිකක් වැඩි කරගන්න වෙනවා. අන්න ඒක මූල්‍යකරණය කිරීම තමයි මේ කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒක කාල සීමාව ගත්තොත් අවුරුද්දකට වඩා වැඩි සහ 5කට වඩා අඩු වාරික වශයෙන් ගෙවන්න. අපි දැන් පර්මනන්ට් වර්කින් කැපිටල් ලෝන් එකක් දෙන එකේ තේරුම අපි කියනවා හරි. ඔයා මිලියන 5ක් දෙනවා ස්ටොක් එක ගන්න. අරගෙන ඔයා ස්ටොක් එක ස්ටෝර් කරගෙන තියාගන්න මට මේක ගෙවන්නේ අර එදිනදා හම්බෙන මූල්‍ය ප්‍රවාහ වලින් නෙවෙයි. අනාගතයේදී හම්බෙන මූල්‍ය ප්‍රවාහ වලින්. ඒ කියන්නේ මම හොයන ලාභ ආදායම් මුදල් බවට පත් වෙලා ලාභය තුලින් තමයි මම මේක අපසු ගෙවන්නේ. ඒතර අය කිරීමේ මූලාශ්‍රය කියලා ගත්තොත් විකුණුම් වලින් ජනිත ලාභය මුදල් බවට හැරෙන්නේ. ඒ කියන්නේ මම සේල්ස් ප්‍රොෆිට් වලට හරවලා ඒකෙන් තමයි මේක ගෙවන්නේ. ආපසු ගෙවීමේ හැකියාව ප්‍රක්ෂේපිත මූල්‍ය ප්‍රවාහ පදනම් කරන ගණනය ණය ආවන සේවය. කියන්නේ අපේ ප්‍රොජෙක්ට් කරන කෑෂ් ෆ්ලෝස් අර කලින්ම කිව්වා වගේ පුරෝකතනය කරලා ඉදිරියේදී අපිට තියෙන මූල්‍ය ප්‍රවාහ වලින් මේක කොච්චර ගෙවනවද යනු DSCR. එතනම ව්‍යාපෘති ණය ගත්තත් ඉදිරියේදී මූල්‍ය ප්‍රවාහ නැත්නම් ප්‍රොජෙක්ටඩ් කෑෂ් ෆ්ලෝස්, ෆෝකාස්ටඩ් කෑෂ් ෆ්ලෝස්, පුරෝකතනික මූල්‍ය ප්‍රවාහ වලින් තමයි මේක ගෙවෙන්නේ කියන එක තමයි කාර්ක ප්‍රාග්ධනයේදී අපි සාකච්ඡා කරන්නේ. ඒත් මූලික වශයෙන් අවශ්‍යතාවය ඒ වගේම තමයි ආපසු ගෙවීමේ කාලය නැත්නම් අය කිරීමේ මූලාශ්‍ර ආපසු ගෙවීමේ හැකියාව අපි තීරණය කළා. අවසානයකට ගියොත් මූල්‍ය කල්පද දැන් ෆයිනෑන්ස් ලිසස් ගත්තොත් අවශ්‍යතාවය සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. තොගය ණයගැතිව සාමාන්‍යයෙන් කෙටි කාලීන වත්කම් විදිහට සලකන්නේ. ඔව්. එතකොට හරි ස්ථිර කාරක ප්‍රාග්ධනය කියන එක ස්ථිර කියන එක අදහස් මෙහෙමයි. එතකොට නිමේෂ දැන් අපි හිතමුකෝ දැන් ව්‍යාපාරයක ඔයාට තියෙනවා තොගය ණයගැතියන් සහ පොදුකාර්ය පිරිවැය කියන එක ජංගම වත්කම් වලට. එතකොට ඒ සඳහා ඔයාට ආයෝජන කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එදිනදා ව්‍යාපාර කටයුතු කර ගැනීම සඳහා චක්‍රීය ණයක් හැටියට අපිට දෙන්න පුළුවන් ෆැක්ටරින් වෙන්න පුළුවන්, ෂෝට් ටර්ම් ලෝන් වෙන්න පුළුවන්, ඉම්පෝට් ලෝන් වෙන්න පුළුවන්, ඕවර්ඩ්‍රාෆ්ට් එකක් වෙන්න පුළුවන්, PDCD එකක් වෙන්න පුළුවන්, ප්ලෙජ් ලෝන් එකක් වෙන්න පුළුවන්. ඒව ඇවිල්ලා එදිනදා ඒ කියන්නේ කෙටි කාලීනව චක්‍රීය කාර්ක ප්‍රාග්ධන කටයුතු සඳහා දෙනවා. බයින් ඇන්ඩ් සෙලින්. දෙක තමයි ව්‍යාපාරයේ මට්ටම ඉහළ යන්න ඔයා වගේ තොගේ වැඩිපුර තියාගන්න වෙනවා. උදාහරණයක් ඔයාගේ ෂොප් එකක් තියෙනවා, රෙදි ෂොප් එකක් කියලා හිතන්න. දැන් ඕකේ කාලයක් යන්න මොකද වෙන්නේ? තට්ටු වලට බඩු ටික දානකොට හැම වෙලෙම බයින් ඇන්ඩ් සෙලින් කරොත් දැන් ඕඩර් එකක් එනවා, ඒ ටික අනිත් පැත්තෙන් කස්ටමර්ස්ලාට විකුණනවා නම් ඊළඟ දවසේ කස්ටමර් එනකොට අපිට ස්ටොක් එකක් නැහැ බලන්න. එහෙනම් එයා වැඩිපුර තොගයක් රඳවා ගැනීමේ හැකියාවක් අවශ්‍යයි. ඒක බයින් ඇන්ඩ් සෙලින් නෙවෙයි. හරි අරගෙන අවුරුද්දක් දෙකක් තියාගන්න ස්ටොක් එක. ඊට පස්සේ ඒකට තව ටිකක් ගේනවා. අන්න එහෙම යන එකක් කරනකොට ඒකට අපි කියනවා ස්ථීර කාරක ප්‍රඥාන අවශ්‍යතාවය. ඒක තොගයටත් එන්න පුළුවන්, ණයගැතියන්ටත් එන්න පුළුවන්.
ඒ නිසා ඒවා අපිට කෙටි කාලිනව අරගෙන කරන්න බෑ. මොකද බයිනන්ස් වලින් හැටියට ගන්නෙ නෑ. ඒ තොගේ කාලයක් තියලානේ විකුණන්නේ. ඒ නිසා ඒක මම දිගු කාල ණය මුදලක් ගන්න එකට තමයි මේ කියන්නේ ස්ථීර කාරක ප්‍රාග්ධන ණය කියලා. පැහැදිලිද? පැහැදිලි සර් thank you. එතකොට මූල්‍ය කල්බදු ගත්ත අවශ්‍යතාවය කුලී වත්කම් මූල්‍යකරණය වෙන්න පුළුවන්. කුලී වාරික ලෙස කියන්නේ. තොගයක් තියාගෙන යන එක තියෙන්න පුළුවන්. එතකොට ණයගැති මට්ටමක් දිගු කාලිනව ඕන වෙන්නේ ඇයි? ඇයි දැන් උදාහරණයක් ගන්න මෙහෙම ඔන්න ඔයා දැන් ව්‍යාපාරයක් කරනවා. දැන් මිලියන 100යි අද ඔයාගේ ආදායම. දැන් මොකද කරන්නේ? ඔයා දැන් ඕක ටික ටික වැඩි කරනවා. මිලියන 100 120 150 වැඩි කරනවා. දැන් අපි හිතමු අද මිලියන 100ක් වැඩි කරගෙන යනකොට ඔයාගේ 60ක් ඔයා හිතනවා කැෂ් 40ක් ක්‍රෙඩිට්. එතකොට 140කට සාමාන්‍යයෙන් ණය ගැතියන් තියාගෙන අපි මොකද කරන්නේ? ඕක දැන් එදිනදා අපිට කාර්ක ප්‍රාග්ධන හැටියට යනවා. දැන් අපි හිතමු ඕක 100 මිලියන 200ක් කරන්න යනවා කියලා. 100 මිලියන 200 කරගෙන යනකොට ඔයාට ඔය 160 40ෙන්ම 160ක් කැෂ් 140ක් ක්‍රෙඩිට් තියාගන්න පුළුවන් නම් හොඳයි. සමහරට එක බැරි වෙනවා. මොකද සමහර අය කියනවා රයිට් අපි මෙහෙමයි අපිට මේ වැඩි කාලයක් අපිට ක්‍රෙඩිට් ඕනේ. අපිට මේ මාසෙන් දෙකෙන් කරන්න බෑ. අපිට වැඩිපුර ප්‍රමාණයක් ක්‍රෙඩිට් ඕනේ කියලා කට්ටියක් කියනවා. ඊළඟ තව කට්ටියක් කියනවා හරි අපි ණයට බඩු දෙනවා නම් අපි වාගෙන් ගන්න. අන්න. දැන් මම සේල්ස් වැඩි කරන්න එකක් මම ඩෙටර් පීරියඩ් එක වැඩි කරන්න ඕනේ. අනිත් එක මම ඩෙටර්ස්ලා වැඩි කරන්න ඕනේ. දැන් ওই ක්‍රම දෙකෙන්ම ගියාම මොකද වෙන්නේ? මගේ ඩෙටර් ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒතර ඕක වැඩි වෙන්න නම් මට අනිත් පැත්තේ කෙටි කාලින චක්‍රීය ණය හැටියට අරගෙන මට ඕක කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් කාල සීමාව වැඩි වෙන්න ඩෙටර් පීරියඩ් එක වැඩි වෙන්න ඩෙටර්ස්ලා වැඩි වෙන්න මට කෙටි කාලිනව අරගෙන මට ඒක සර්විස් කරන්න බෑ. එතකොට මම කරන්නේ මොකද වෙන්නේ? ඒ සඳහා දිගු කාලින ණයක් අරගෙන මොකද දැන් මේක අද හිට ඉවර වෙන එකක් නෙවෙයිනේ. ව්‍යාපාරي මිලියන 200කට වැඩි කරන්න නම් තොගේ වැඩි කරන්න ඕන ඩිස්ප්ලේ එකට ණය ගැතිය වැඩි කරන්න ඕන මට කස්ටමර්ස් ටික අල්ලගන්න. මොකද ඒ කස්ටමර්ස්ලා වල දවස් 45න් ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ මම දවස් 90න් ගෙවනවා නම් මම වාගේ බඩු ගන්න. අන්න මට සේල්ස් වැඩි කරගන්න මම අලුත් සෙග්මන්ට් එකට යනවා. එතකොට දවස් 90ක් 120ක් මම ඩේටා තියාගන්නවා. එතකොට ඒක තියාගන්නවා කියන්නේ ඒ පිරිවැය කවුද දරන්නේ? එක්ක කෙටි කාලිනව දරන්න ඕන නැත්නම් දිගු කාලිනව දරන්න ඕන. කෙටි කාලිනව දරන්න ගියොත් මට ලොකු කොස්ට් එකක් යනවා. මොකද මාස 3ටනේ මට ෂෝට් ටර්ම් ලෝන් එක ගන්න පුළුවන්. මාස 60 ෂෝට් ටර්ම් ලෝන් ගන්න කවුරුත් දෙන්නේ නැහැ. ඒතර මට වැඩි ප්‍රීමියම් එකක් ගෙවන්න. එහෙමනම් මම කියනවා දිගු කාලින ණයක් හැටියට අරගෙන අර ගැප් එක මූල්‍යකරණය කරලා මගේ රෙගියුලර් ප්‍රොෆිට්ස් වලින් මම අර ලෝන් එක ගෙවනවා. එතකොට මම තව අවුරුදු දෙකක් තුනක් යනකොට මට මිලියන 200ක ටර්නෝවර් එකක් තියෙනවා. හැබැයි මගේ ඩේටා ලෙවල්ස් උත් දැන් වැඩි වෙලා තියෙනවා. ඉස්සර තිබ්බ ඩේටා එක මිලියන 30යි. දැන් ඩේටා ලෙවල් එක මිලියන 60යි. ඒ 60 කොටසක් කෙටි කාලින මූල්‍ය වෙනවා. ඊටු කොටස දිගු කාලින මූල්‍ය වෙනවා. අන්තික පැහැදිලි. ඔව් සර් thank you. කඩයක් දාන්න වගේ දැන් ෂොප් එකට. රයිට්. එතකොට මූල්‍ය කළුබදු කියන දේ ගත්තොත් ඊළඟ එක අවශ්‍යතාවය කුලී වාරික ලෙස ගෙවීමට වත්කම් මිලදී ගැනීමට වත්කම් මූල්‍යකරණයට කියන්නේ ස්ථාවර වත්කම් මූල්‍යකරණයට තියෙන එක්තරා ක්‍රමවේදයක් තමයි මූල්‍ය කල්පත. ආපසු ගෙවීමේ කාලය කියන්නේ වත්කම් වල ජීවිත කාලය හැටියට තීරණය කරන්න පුළුවන්. මොකද ඒක අවුරුදු 1කට වඩා වැඩි කොහොමත් 2ක් 3ක් 4ක් කියන විදිහට. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් අය කිරීමේ මූල්‍ය ආශ්‍රය කියන්නේ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය කියන අර කියන වගේ ව්‍යාපාරයේ ජනිත වෙන ආදායම් වල මුදල් බවට පත් වෙලා ලාභ බවට පත් වෙලා මුදල් බවට පත් වෙච්ච දේ. ආපසු ගෙවීමේ හැකියාවත් debt service cover ratio එහෙම නැත්නම් ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය මත පදනම් වෙච්චි ණය ආවරණ සේවා අනුපාතය DSCR එකෙන් තමයි ඒක හැදෙන්නේ. right. බලන්න දැන් ඔය හතරට අපි දීපු උත්තරත් එක්ක කොහොමද ඔක තේරෙනවද? එහෙම නැත්නම් කොයි විදිහකටද බලන්න ඕගලන්ට? මොනවා හරි ගැටලු තියෙනවද බලන්න. ඔය වගේ ප්‍රශ්නයකදී මේ ප්‍රශ්නේ අහලා තියෙන කරුණු විතරක් ලිව්වොත් ඇතිද නැත්නම් අමතර කරුණුත් එකතු කරන්න ඕනේද? මෙහෙමයි. අමතර කරුණු නම් ඇඩ් කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එකම දේ ප්‍රශ්නෙට සම්බන්ධ නම්. දැන් අපි හිතමු ප්‍රශ්නෙට සම්බන්ධ දැන් මේ වගේ එකකදී අපිට මේ කැලි 4 කියලා යහද්දී අපිට ඇත්තටම අමතර කරුණු ලියීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ හතරට හොඳ උත්තරයක් දීලා අමතර කරුණක් හැටියට වාට ඕන උදාහරණයක් වගේ දාන්න පුළුවන්. දැන් කල්බදු පාසුමක් ලබා ගන්න අවස්ථාවක් මොන හරි ව්‍යාපාර ශාස්ත්‍රයේ මෙන්න මෙහෙම පුද්ගලයෝ ලබා දෙන කල්බදු පාසුමක් උදාහරණයක් ලෙස මෙහෙට සැලකිය හැකියි. නිදසුණක් ඇහුවේ නැත්නම් ඒ වගේ එකක් මෙතන ඇඩ් කරාට හානියක් නැහැ.
එහෙම නැත්නම් අපි තව පොයින්ට් එකක් මෙතන දාන්න අවශ්‍යම නැහැ. දැන් මේ හතරක් අහනවා. මේ හතරට අවශ්‍ය අපි තුන් මේකේ වාසිය කියලා තව පොයින්ට් එකක් ඔයාලා ලියන්න ඕනේ නැහැ. අවදානම් මම කිරීම කියලා තව පොයින්ට් එකක් ලියන්න ඕනේ නැහැ. මොකද මෙයා අපිට ඕපන් ක්වෙස්චන් එකක් නෙවෙයි දුන්නේ. මෙන්න මේ කියන කාරණා වලට රෙස්ට්‍රික්ට් කරලා උත්තරයක් ලියන්න. ඒ නිසා අපිට එතනදී අපිට කන්ට්‍රෝල් එකක් ගන්න පුළුවන්. අවශ්‍ය නැහැ. අමතරව කියනවා නම් අර වගේ උදාහරණයක් ගෙනාවට හනියක් නැහැ. මොකද එකම දේ අපි වෙලාවත් බලන්න ඕනේ. ඒ වගේම තමයි උපරිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම තියෙන හැකියාවත් බලන්න ඕනේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඊළඟට આવත් අර මම කිව්වා එක කොලම්ස් හතරට මෙහිම දා එකවර ඕගලන්ට ලියලා මේ වෙලාව විතර කරන ලකුණු ගන්නත් හැකියාවක් තියෙනවා. හරි වෙන මොනවද තියෙන්නේ? සර් මේ ඔක්කොම papers බලන්නේ කෙනෙක්ද? ඒ කියන්නේ papers බලන්නේ කෙනෙක්ද? සමහර වෙලාවට චන්දිම ඒක නම් ඩිපෙන්ඩ් වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වගේ පේපර් එකක් වගේ නම් ළමයි 500ක් විතර මම ලියන්නේ ගුරුවරු දෙන්නෙක් විතර බලනවා. නමුත් මේ වගේ එකක් මම දන්න තරමට ටිකක් වැඩිපුර ලියනවා නම් ගුරුවරු 3 දෙනෙක් 4 දෙනෙක් විතර බලනවා. එහෙම එකක් වෙනවා. ඒ කියන්නේ මොකද එක කෙනෙකුට උපරිම දෙන්නේ papers 250ක් විතර වගේ තමයි බලන්න. එතකොට අපි තුන් papers 1000ක් විතර තියෙන්න පුළුවන් අවස්ථාවක් આવත් හතරක්. අඩුම ගානේ 750ක්වත් මම හිතනවා ඇති කියලා මේ ඔය එක වෙලාවක මේ එක සබ්ජෙක්ට් එකක් ලියන. ඊට වඩා වැඩි මිනිස්සුක් අඩු වෙන්නේ නැහැ. එතකොට දෙන්නෙක් හරි තුන් දෙනෙක් වගේ අවස්ථාවක් තියෙනවා. බට් අර ඔයා කියන පොයින්ට් එක මට තේරෙනවා අර ගුරුවරයාගෙන් ගුරුවරයාට එමෙන්න එක්සැමිනර්ගෙන් එක්සැමිනර්ට වෙනස් වෙනවද කියන එක. යම් ප්‍රමාණයකට නමුත් අර චීෆ් එක්සැමිනර්ත් ගොඩක් වෙලාවට ඒක අපෝ බලන නිසා සාම්පල් එකක් වගේ ඒක වෙනවා අඩුයි. නමුත් අර මම අර හැම වෙලේම කියන්නේ චුට්ටක් එක්සැමිනර් මත ඩිපෙන්ඩ් වෙනවා. දැන් එයා දැන් අපි තුමුකෝ දැන් පොයින්ට් ෆෝම් එකකින් අපි ලියලා තියෙන ඕන වෙලාවක ඡේද ලිව්වහම එයා එක්ස්ට්‍රා එෆර්ට් එකක් අරගෙන ඔක්කොම ඒක ඇතුළේ තියෙන පොයින්ට්ස් ටික අරගෙන එයා මාක් කර ගන්නවා කියන එක වෙරි රෙයා. මොකද දැන් අපි පළවෙනි දෙවෙනි අවස්ථාව නෙවෙයි තියෙන්නේ. දැන් මේ ඇවිල්ලා සාමාන්‍ය 7 වෙනි 8 වෙනි 9 වෙනි වගේ අවස්ථාවකට ඇවිල්ලා තියෙන පොයින්ට් ෆෝම් ලියන්න කියලා. එතකොට ඒ කියන්නේ අපි එක්ස්පෙක්ට් කරනවා ළමයි දැන් ඒ தත්තෙටපත් වෙලා ඇති කියලා. ඉතින් එතකොට අපිට පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කරන සමහර වෙලාවට අපිට හරියටම අවශ්‍ය කරන කාරණා 4ක් හෝ 5ක් පෙන්න ගන්න බැරි වුණොත් අපි පොඩ්ඩක් හිරවීමක් වෙනවා. මොකද මේ එක්සැමිනර් සජෙස්ටඩ් ආන්සර්ස් වලින් පිටට ගිහිල්ලා පොයින්ට්ස් ටික අතවා ගන්න බැරි වුණොත් අපිට පොඩි ගැටලුවක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා චුට්ටක් අපි ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් හොඳයි. ඒක වෙන්නේ අර ගොඩක් වෙලාවට අපි දැන් ලියලා ඇවිල්ලා මෙහෙම ඔක්කොම ඩන් මෙච්චර කරා කියලා එනකොට රිසල්ට් එක එන්නේ නැති වෙනකොට තමයි අපි මොන හරි ඔය කියන්නේ වගේ දැනුම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් පිළිබඳ ප්‍රශ්නයක්. ඔයා දන්න නිසා ලියන්නේ. අතන බොරු ලියලා එන්නේ නැහැ නේද? නමුත් එතකොට එක්කෝ අහන දේවා තේරුම් අරගෙන නැහැ. එක්කෝ අහන දේවා තේරුම් ගත්ත ඔයා ලියන දේ එක්සැමිනර් තේරුම් ගියේ නැහැ. එහෙම නැත්නම් ওই දෙකේම ගැටලුවක්. එක්කෝ අහන දේ හෝ ඔයා දෙන්නේ බැලුවම දෙකටම අහකට ගියා. ඉතින් හොඳම දේ තියෙන්නේ ප්‍රශ්න තේරුම් ගන්න එක. ඊළඟට ප්‍රශ්න ප්ලෑන් කරන එක දෙක. ඊළඟට තමයි බෙස්ට්ම විදිහට ප්‍රශ්න ප්‍රසන්ට් කරන එක. උත්තරේ ප්‍රසන්ට් කරන එක. ඒක මොඩල් එකකින් වෙන්න පුළුවන්, මෙතඩොලොජි එකකින් වෙන්න පුළුවන්, ටේබල් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම අපි වෘත්ත දාලා කරන්න පුළුවන්. කිසිම හානියක් නැහැ. දැන් ඔය ආන්සර් ප්ලෑන් එක මම තව ඉස්සරහට යනකොට කියලා දෙන්න ආන්සර් ප්ලෑනින් වගේ විදිහේ වටිනාකම. ඒකට පොඩි විනාඩියක් දෙකක් තුනක් ගත්තට ඔයාට ඔයා ගොඩාක් ඔය ප්ලෑන් කරනවා. ඔය වෙලාව විතර කරගන්න පුළුවන්. උදාහරණයකට අපි කිව්වොත් මෙහෙම දැන් එක දෙයක් තමයි සාමාන්‍ය අපි හිතමුකෝ දැන් මේ වගේ ගානක නම් ආන්සර් ප්ලෑන් කරන්න දෙන්නේ ස්ට්‍රේට් ෆෝර්වර්ඩ් නේ. දැන් අපි මේක ලියන්න ගියාම සමහර වෙලාවට අපි හිතමු ටේබල් එකෙම ගහනවා. ඔයා ගහනවා 1 2 3 4 ප්‍රොඩක්ට්ස් ටික රෝස් වලට ගහනවා මේක. දැන් අපි එහෙම ලියාගෙන යනකොට අපි හිතමු එක තැනක් වල මිසුණා කියලා. ඔයාලා අත පෑනකින් හරි ඩොට් එකක් තියලා වෙන ප්‍රශ්නයක් කරගෙන යනවා. දැන් ආපස්සට ඔයා මෙතෙන්ට ආවහම ඔයාලා දැන් බලුවා දන්නවා රයිට්. මට ලීසින් වල ආපසු ගෙවන ක්‍රමවේදේ විතරයි මට මිස් වෙලා තියෙන්නේ. දැන් ටක් ගාලා මෙතන ඔයා දන්නවා මේක විතරයි මිස් වුනේ. දැන් ඔයා හිතන්නකෝ ඔබ ඡේද වගේ දැන් මේ පළට ලියන්න ගියා නම් මට මිස් වුනේ මොකද්ද බලාගන්න මම ආයෙ කියවන්න යනවානේ. ආයෙ විනාඩියක් දෙකක්. ආයෙ ප්‍රශ්නෙට එන්ට වෙන්න තව වෙලාවක් යනවා. ඊට පස්සේ අර ඔළුවට ආපු එක ටක් ගාලා ගිහිල්ලත් යනවා. විභාගෙදි එහෙම ප්‍රෙෂර් එකනේ. එනවා යනවා වගේ වෙනවනේ. අරකෙදි වෙන එකක් ලියනකොට මතක් වුණා ලීසින් යන ටක් ගාලා බලන්න ගිහිල්ලා ආයෙ ලීසින් හොයලා බලනකොට හවුසින් පේනවා ලීසින් අමතක. උන් තරම් දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි අර ප්ලෑන් කළා මෙහෙම කොටුව කරයි මෙන්න මෙතන. මේක තමයි හිස්. අපි පැන්සලකින් බෝල කරලා දෙන රයිට් මෙන්න මෙතන මම මිස් වෙලා තියෙනවා. නිවාසනාවල 10 එක මට මිස් වෙලා තියෙන අන්න තව බෝලයක් තියෙනවා. රයිට්. කල්පනා කරන නිවාසන සාමාන්‍ය දෙනවනේ අවුරුදු 25කට 30කට දෙනවා. රයිට්. ඒක නම් අපිට අඩුම කාලෙ සීම අන්න මතක් වුණා. 5 සිට 25 දක්වා එයාගේ මෙහෙම තව කාට කියන්න පුළුවන් පෙන්ෂනබල් ඒජ් එකත් එක්ක. ඔය තියෙන හොඳ උත්තරයක් ආවා. රිටයරින් ඒජ් එකත් එක්ක බලලා ඉතින් තමයි එක්සැමිනර් දැම්මට තද හොඳ පොයින්ට් එකක් ඔයාලට මතක් වුණා. ඔයා ඒක ලිව්වා. අර කොටුවක් හිස්තන හිතා. ඒක ටග්ගලයි පෙනුනේ. අර ඔයාගේ ෆ්‍රේම් එකකට ගිහින් ඉඳන්. ඔයක ඡේදයක් ලිව්වා කියන්නේ.
දැන් ඔය ඡේදයක් ලියුවා නම් ඔයා නිවාස නම් හොයලා මොකද්ද මිස්සුනේ පොයින්ට් එක ලියලා 10 එකද මිස්සුනේ ලියලා තියෙන්නේ මොකද්ද? ඒක බලලා ආයෙ එක කපලා ආයෙ ලියනකොට හිතන්න වෙලාව. දැන් සෑහින අපි අර ඒ කියන්නේ ඒ ફોකස් එක අපිට නැති වෙනවා. ඒක තමයි ප්ලෑනින් කියන්නේ. දැන් විභාගයක් ලියනවා කියලා මෙන්නම ආර්ට් එකක් ඒක. අපි කොච්චර කිව්වත් මෙහෙම මේ ප්‍රශ්නයක් නෑ අරක නෑ මේක නෑ කියලා මම දකින දේ තමයි විභාගයක් කියන්නේ සාමාන්‍යයෙන් අපි අර දවස් මාස සෑහෙන කාලයක් අපේ ඔළුවේ තියෙන ටික අපි ඉගෙනගෙන පැය 3ක් වගේ පොඩි කාල සීමාවක් තුල එක්සැමින දෙන දෙයක් වටහාගෙන අපිට තේරෙන විදිහට අපේ අපි තුමුකෝ දැන් ඕකේ ලැන්ග්වේජ් ප්‍රොබ්ලම්ස් උත් තියෙනවා ඉංග්‍රීසි කරන්න ගියා කියන්නේ ඒ විදිහට එක්සැමින ටික දනවන එකනේ සහ එයා තේරුම් ගැනීම ලකුණු දාන කියන්නේ ඒක ලොකු පරිශ්‍රමයක් නේ හැමෝගෙම. එතකොට දැන් මම කියන්නේ අර කොහෙදිවත් මේ අපි කියන්නේ දැන් අර මේ අර costly mistakes වගේ අපි mistakes වගේ දේවල් උනාට කමක් නැහැ. හැබැයි අපි දැන කරන mistakes වගේ දේවල් avoid කරනවා. මොකද එතකොට වෙන්නේ ඒ mistakes අඩු වෙනකොට ඉන්දිරේට් mistake එකක් වෙන්න පුළුවන්. ගානක හදනකොට steps 5 හරි උත්තරේ වැරදි දෙන්න පුළුවන්. වෙන තැනක හරියට කළා මෙතන දාන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක ලකුණු භාගයක් වගේ නේ අපෙන්. නමුත් පටන් ගන්නම දැනක approach එක system එක model එක වැරදුන ගමන් ටක් ගාලා මුළු ඔක්කොම වර්ධනවා. ඒතරද ගිය මහන්සි කාලෙත් අපරාධයි. අන්න ඒ නිසා තමයි අර ඒ ප්ලෑනින් ඔයාට මාවේ වෙච්ච ක්‍රමවේදයක් දැන් අපි කෙටි සටහන් වගේ ගත්තොත් එතනින් අතෙන්ට යන අන්න ඒ වගේ ටික අපි හැම වෙලේම උත්සාහ කරන්න මේ විභාගෙට අරගෙන. ඒක අද ඉඳන්ම ප්‍රැක්ටිස් කරන්න. හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අපිට ඔක සාකච්ඡා කරනකොට මට තව ටිකක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. දැන් මම මේ අතන මුලින් ප්‍රශ්න පටන් ගන්නත් එකම හේතුව ඒකයි. මොකද නැත්තම් ඇත්තටම මේ සතියක් දෙකක් මේ වෙලාවේ යවනකොට වඩා මට හිතෙනවා හොඳයි අන්තිමට කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි අන්තිමට කරනකොට මේ ඔක්කොම ටික ගිහිල්ලා ඉවරයි. ඒතකොට සෙක්ෂන් 1 ගියම මතක නැහැ සෙක්ෂන් 1 ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එකේ සෙක්ෂන් 1 ද මේ සර් කතා කරන්න කියන මට්ටමට අපි එනෝනේ අන්තිමට යනකොට. නමුත් දැන් එහෙම නෙවෙයි. සෙක්ෂන් 1 කළා ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරලා එනකොට ඔයා දන්නවා මේවා ඇහුවේ මේක තමයි මොඩල්ස් මෙන්න මෙහෙම කරන්න. ඒතකොට ඔයාට අනිත් එකට ලැහැත්ති වෙනකම් මේකෙන් එකක් දෙකක් කරන්න පුළුවන් නිසා. අපි ඊළඟට පොඩ්ඩක් යමු. මූල්‍ය ආයතනයකට අක්‍රමික ණය සිදුවන අලාභයන් අවම කර ගැනීම පිණිස සෑම ණය පහසුකම් ඇති අවදානම් ගැනීම වැදගත්. මූල්‍ය ආයතන ණය අවදානම අවම කර ගැනීම පිණිස පහත සඳහන් ඒවා උපකාරී වේ. අවදානම් විශ්ලේෂණය, අවදානම් ශ්‍රේණිගත කිරීම, ණය කොන්දේසි, වත්කම් මූල්‍යකරණයේ සුරුකුම් ලබා ගැනීම. ඕවා ගැන කෙටිසරහන් ලියන්නද? ඒතර මේකේ අපිට අදාළම වෙන දේ හතරවෙනි එක තමයි අදාළ දේ. අපි බලමු මේක කොහොමද ලියලා තියෙන්නේ කියලා. ඔන්න බලන්න දැන් මෙතන සාමාන්‍යයෙන් ඔව් මෙන්න මේක තමයි උත්තරේ. දැන් අපි කතා කරගත්ත බලන්න ගොඩක් ඒවා මෙතන තියෙනව නේද කියලා. සුරුකුම් වර්ග දෙකයි. ඍජු වක්‍ර. එහෙම නැත්නම් අපි කියන චංචල නිශ්චල. හරි. sorry ඍජු ඒ විදිහට දැන් චංචල නිශ්චල දීපල කියන එකට වඩා මෙයා ගත්ත ඍජු වක්‍රය කියන්නේ direct indirect. දැන් ඍජු කියලා කියන දීපල හරි චංචල හරි ඔක්කොම ටික අනිත් එක අපකර කියන එක හඳුනාගත්තා. එතකොට ඍජු සුරුකුම් නිශ්චල චංචල වෙන්නත් පුළුවන්. වක්‍ර කියලා කියන එක ගොඩක් වෙලාවට අර කියන පුද්ගලයාප ආයතනික අපි විය හැකියි. ඍජු සුරුකුම් ලබා ගැනීම ක්‍රමවේද දෙනවා. උකස් තියෙනවා, ඔඩපොන තියෙනවා, නැත්නම් කැපබල කරන්නේ හයිපොතෙකේෂන් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේකට අපිට ලියන්න පුළුවන් ලියන් එක. අර අපි කිව්ව ලියම මේකට තව ලබා ගන්නට පුළුවන්. මොකද ඒක ඍජු ඒවනේ. ඒ කියන්නේ කෑෂ් ඩිපොසිට් කරන එක. නැත්නම් උකස ඔඩපොන එක දැන් හයිපොතෙකේෂන් කියලා කියන්නේ එහා සමාන ඔඩපොන වගේම එකක්. ඒකේතර තව එක නම. වත්කමක් මූල්‍යකරණයේදී වත්කමට සුරුකුම් ලබා ගන්නේ නම් ණයමුදල ගෙවන නිමවන තෙක් බැංකුවෙන් සුරක්ෂිත වන්නේද යන සාහවරු විය යුතුය. මූල්‍ය ආයතන විසින් දේපල වත්කම් සුරුකුම් කර ගැනීමදී ඒවා සුරුකුම් ලෙස යෝග්‍යතාවයක් වටිනාකමක් ඇද්ද යන විමසා බලනු ඇත. දේපල සුරුකුම් ලෙස ලබා ගන්නේ නම් එම දේපල වල ප්‍රේරිත වටිනාකම අනුව ලබා දෙන්නේ නම් හානි කරන පිළිවෙල හෝ ණය ආලාභයෙන් කිරීම අඩු කරගත හැකි වෙනු ඇත. දැන් බලන්න දැන් මෙතනදී මූලික වශයෙන්ම ගොඩාක් හොඳ උත්තරයක් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. මොකද්ද මෙතන කිව්වේ? ඔන්න සුරුකුම ගැන යම් අදහසක්. එක්ක ඍජු වක්‍ර වෙන්න පුළුවන්, නිශ්චල දීපල වෙන්න පුළුවන්, සුරුකුම් වර්ග ගැන කියන්න පුළුවන් එක. ඊළඟ සුරුකුම් ලබා ගන්න ක්‍රමවේද කියන එක දෙවෙනි ලයින් එක. ඊළඟට ඔයගොල්ලන්ට මතක නැහැ සුරුකුමක් ලබා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු අපි ඉගෙන ගත්තා. ඒක. සුරුකුමක් ලබා ගැනීමේදී බැංකු කරුවාට තියෙන වාසි, සුරුකුම ලබා ගැනීමේදී ගණදෙනු කරුවාට තියෙන ලබා ගැනීමේ වාසි. එතන ලයින් පහනිකම් ආව නේද? දැන් අන්න ඒක මම කිව්වේ දැන් හරි ඕපන් එකක් මෙයා කිව්වා. දැන් මෙතනත් සෑහෙන මට්ටමක දෙන්න. නමුත් මෙතනට වඩා තව අමතර දෙයක් ඔයාලට අරන් යන්න පුළුවන්. මොකද්ද කිව්වේ? සුරුකුම ගැන යම් කිසි විස්තරයක්. ඒ කියන්නේ නිශ්චලද චංචලද මේ මෙහෙම. නැත්තම් ඊළඟට අපි කිව්වා ඒ ලබා ගන්න ක්‍රමවේද ගැන කිව්වා. අර කිව්වේ මොගේදිය සරි උකස එහෙම. එහෙම නැත්තම් අර තවත් අපි කිව්වේ උකස
ප්‍රයිමරි මෝගේජ් ඒ විදිහට කියන්නත් පුළුවන්. ඊළඟට ඒ ලබා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු අපි පහක් ගැන සාකච්ඡා කරා. ඒ ලබා ගැනීමේදී ගණදෙනු කරුවාට තියෙන වාසි. ලබා ගැනීමේදී බැංකුවට තියෙන ලබා ගැනීම වාසි. උදාහරණ කිහිපයක් වාට උන්නම් 6 වෙනි ලයින් එකේ ඒක දෙන්න පුළුවන් නේ. චංචල දීපල කියන්නේ මෙන්න මේවා, නිශ්චල දීපල කියන්නේ මේවා, වක්‍ර කියලා කියන්නේ මේවා. දැන් බලන්න. එතකොට කොච්චර හොඳ උත්තරයක් හදාගත්ත හැකිද අපිට? ඒ වගේ ඒවා නිකන් බෝනස් ප්‍රශ්න. දැන් මෙයා නිකන් අපිට දුන්නේ ලකුණු 5ක් ලබා ගන්න අපිට පොයින්ට්ස් 6ක් 7ක් පට ගාලා ලියන්න පුළුවන්. දැන් ඕක එතන ලියනවට වඩා ලේසියර මම කිව්වාගේ සුරුකුම් කියලා කිව්වම රයිට් මොනවද? වර්ග, නිශ්චල, චංචල දැන් පොඩි බෝලයක් එක්ක වගේ ඔන්න හදාගෙන ඉවරයි වගේ මර එක කොලයක මේ විස්තරේ. දැන් type of credit කිව්වම අපි ಜಾති 8ක් ඒ වගේ කතා කරා වගේ සුරුකුම ගත්තාම සුරුකුම් ಜಾති. චංචල නිශ්චල කොරිජු වක්‍ර නැත්නම් ලබා ගැනීමේ සාධක ඊළඟට පුළුවන් බැංකුවට වාසි ආයතනයට වාසි එතකොට තව මොන හරි ගන්න පුළුවන් ලබා ගන්න ක්‍රමවේද හරි ඔය වගේ නිකන් ලොකු බෝලයක් දානවා සුරුකුම කියලා ඒක වටේ තව පොඩි බෝල 6ක් හරි 7ක් හරි දානවා අර අපි ඉගෙන ගත්ත ලෙසන් එකේ තිබ්බ ඔක්කොම ටික අරගෙන එනවා මෙතෙන්ට දැන් ඒක ඔළුවේ තිබ්බහම මොකද වෙන්නේ කෙලින්ම එක්සාම් ප්‍රශ්නයක් අහනවා වත්කම් මූල කරන්නේ සුරුකුම ලබාගෙන අන්න නිකන් අර ෆුල් ටොස් එකක් කලින් අපි වචනින් කියනවා කෙලින්ම ලකුණු 5ක් නේ මෙතන. මොනවද ලියන්නේ මොන ඒක තනිකර අපි තීරණය කරන්නේ. ඒ වගේ එකක් පටස් කාලා ගත්ත කිව්වා. දැන් මම මෙතින් තාචුඩි දෙයක් කියන්නේ දැන් මේකක දෙන එක්සැමිනර් දෙන ප්‍රශ්න ප්ලෑන් කරගැනීමේ තියෙන වාසියක් තමයි අපි දැන් ඔයා මෙතන ප්‍රශ්නාංක 5 1 2 3 4 කියලා එක කොලයක යනවා. 6 ඔහොම යනවා. එතකොට අපි තුමු 1 2 3 තියෙන 4 දැන් බැලුමටම 4 ටක් ගාලා ලියන්න පුළුවන්. 1 2 3 4 ලියලා ඉවර කරා. ඊළඟට 1 2 3 පසු වෙන්න පුළුවන් වල වෙන ප්‍රශ්නයක් ලියන ගමන් මෙතෙන්ට එන්න පුළුවන්. අන්න ඒ වගේ වාසිය අපිට ඒවා පොඩක් ප්ලෑන් කරන්න. මේ වගේ එකක් බැලුමටම ලියන්න පුළුවන් දෙයක් කිසිම කරදරයක් නැහැ කාට ආයෙම. කියන්නේ පටන් ගන්න ගමන්ම නිකන් ලියලම අනිත් ප්‍රශ්න කියවන්න පුළුවන් තරම් දෙයක්. මොකද මේක එච්චර අපි දැනුවත්. එතකොට 1 2 3 4 4 ලිව්වා පැත්තක ඒකුලේ තිබ්බා. ඊළඟට තව ප්‍රශ්නයක් ඇටෙම් කරනවා. ඊළඟට මේක 1 2 3 පාට එන්න පුළුවන්. ඒ වෙලාවේ මේක 2 3 ලියන්න ඕනේ නැහැ. ඒ නිදාස් වාට දෙනවා. දන්නවනේ දැන් මේකේ මම ලියලා ඉවරයි. ඕනනම් පේපර් එකේ මේක ටික් කරලා ලියලා ඉවරයි. එතකොට මේක ඇලි ඩන්. තුන 1 2 3 ලියනවා 2 3 ප්‍රශ්න හදලා ආයෙ මෙතෙන්ට එනවා. අන්න ඒ ආකාරයට තමයි පොඩ්ඩක් අපි සාමාන්‍යයෙන් අපි මේක ප්ලෑන් කරගන්න ඕනේ. එතකොට දැන් ඇත්තටම අද අපි යම් ප්‍රමාණයකට ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා. මම එන සතියේ ඉතුරු ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලම දෙවෙනි කොටසට යන්න කියලා හිතුවා. මොකද මට හිතෙනවා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනකොට යම් මට්ටමකට අපිට මේ ඉගෙන ගත්ත දේ පිළිබඳ දැනුම්බද්ධතාවයක් කරගන්න පුළුවන් නිසා එන සතියේත් අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඊළඟට අපි යමු ඊළඟ පාඩමට එහෙම නැත්නම් සෙක්ෂන් 2 වලට. ඕගොල්ලන්ගේ අදහස මොකද්ද? එහෙම කරමුද නැත්නම් අපිට එකවරම ඕනනම් සෙක්ෂන් 2 එකට යන්නත් පුළුවන්. නැත්නම් අපිට සාමාන්‍යයෙන් මේකෙම දැන් මොකද තව සෙක්ෂන් එකක කියන්නේ මේකෙම තව ප්‍රශ්න ටිකක් මම තෝරගත්ත නිසා ඒ ටික කරලා එතෙන්ට යන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කොහොමද සජෙස්ට් කරන්නේ? මේ ටික කරලාස ඒකට යන්නේ. එහෙනම් එන සතියේ අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා මොකද මට හිතෙනවා දැන් කාලය පිළිබඳ ප්‍රශ්නෙත් අපිට මේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මේ කියන විදිහට දැන් නොවැම්බර් වල විභාගෙ දැන් තියාගන්න බැරි වෙනවනේ ඒ ලෙවල් නිසා. ඒතර අපිට ටිකක් වැඩිපුර කාල සීමාවකුත් තියෙවි. ඒතර වැඩිපුර ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමක් තියෙයි. ඒකත් අපිට හොඳ විදිහට වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි අද දවසට මෙතනින් අපි අපේ වැඩ කටයුතු සමාප්ත කරමු. සම්බන්ධ වීම මොනවා හරි තව තියෙනවද? හරි. ප්‍රදීප් අපි එහෙනම් ඒ විදිහට කරමු. සම්බන්ධ වෙන ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සතියේත් ඕගොල්ලන්ට වැඩ කටයුතු කරනකොට පරිස්සමෙන් මොකද දැන් අපි හිතනවට වඩා වෙනස් දේවල් සිද්ධ වෙනවා අලුත් වේරියන්ට්ස් තියෙනවා. ඕගොල්ලෝ ඉතින් හැමදාම බැංකු ගණන් කරුමකට කටයුතු කරනකොට පරිස්සමෙන් ඒ කටයුතු කරගෙන එහෙමනම් අපි ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට හම්බෙමු. හැමෝටම ස්තුති සුබ සතියක් වේවා.